හරි. එවනම් අපි වැඩි පටන් ගමු දැන්. ව්‍යාපාර කියන්නේ මොකක්ද කියන කාරණාව අපි පළවෙනි දවසේ තේරුම් ගත්තා. අපි නිකන් කෙටියෙන් මතක් කරගෙන ගියොත් එහෙම පුතේ අපි කිව්වා දැන් ව්‍යාපාර කියන වචනේ ඇහෙනකොට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද බිස්නස් එකක් කියන්නේ මොකක්ද කියලා එකපාරට ඇහුවාම එකපාරට අපිට මේ වචනේ ඇහෙනකොට අර හැමෝම මවාගන්නේ කඩයක්. නිකන් වෙළඳසැලක්. ඒ වගේ තැනක් නේ. ව්‍යාපාරයක් කිව්වහම කඩයක් කිව්ව මේ කඩයක් තමයි හැමෝම ඔලුවට ගන්න එකපාරට. හැබැයි දැන් මේ වෙද්දී දැන් පළවෙනි දවසේ දේශනයට සම්බන්ධ වෙච්ච ළමයි හැමෝම මේ වෙනකොට දන්නවා ව්‍යාපාර කියන්නේ කඩයක් කියන එකම නෙමෙයි කියන. එතකොට කෙටියෙන්ම කියනවනම් සරලවම කියනවනම් ව්‍යාපාර කියන එක කොහොමද අපි හඳුන්වන්නේ මට පොඩ්ඩක් හිතපු ළමයි කියන්නේ දැන් මතකද බලන්න උගන්වපු ටික. ව්‍යාපාර කියන අර්ථකථනය හැදෙන්නේ මූලික වශයෙන්ම මොන සංකල්ප දෙක මතද? පොඩක් ගන්න උත්තරය දෙන්න බලන්න. අවශ්‍යතා හා උවමනා. අවශ්‍යතා හා උවමනා කියන සංකල්ප දෙක මත. එතකොට මේ ව්‍යාපාරයක් කිව්ව ගමන් කඩයක්ම වාගෙන හරියන්නේ නැහැ. වෙළඳසැලක්ම වාගෙන හරියන්නේ නැහැ. අපි කිව්වා ව්‍යාපාර කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා ඉටු කරන්න තියෙන ඕනෑම කටයුත්තක්. ඒවනේ තේරුම් ගත්තේ. මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා ඉටු කරන්න තියෙන ඕනෑම කටයුත්තක්. අපි කිව්වා ව්‍යාපාර. මිනිස් අවශ්‍යතාව වුණා ඉටු කිරීම සඳහා පවතින ඕනෑම ආර්ථික කටයුත්තක්. ඒ කියන්නේ ව්‍යාපාර කියන සංකල්පයේ මූලික වශයෙන්ම හැදිලා තියෙන්නේ අවශ්‍යතා කියන සංකල්පයයි උවමනා කියන සංකල්පයයි නිසා. අවශ්‍යතා කියන සංකල්පයයි උවමනා කියන සංකල්පයයි නිසා තමයි ව්‍යාපාර කියන එක හැදෙන්නේ. එතකොට මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා උවමනා කියන දෙක අපි හැමෝම දඟලන්නේ අපේ අවශ්‍යතාව උවමනා ටික ඉෂ්ට කරගන්න. අපේ අවශ්‍යතාව වුණා ටික ඉටු කරලා දෙන්න ඉදිරිපත් වෙන කට්ටියට තමයි අපි කිව්වේ මොනවා කියලාද? ව්‍යාපාර කියන්නේ. එහෙම තමයි අපි තේරුම් ගත්තේ මේ වෙනකොට. ව්‍යාපාර කියන එකේ අර්ථකථනය. මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාව හා වුණා ආන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරගන්න තියෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඕනම කටයුත්තක් අපි කිව්ව මොනවා කියලාද? ව්‍යාපාර. එතකොට එතෙන්දී අපි මේ අවශ්‍යතාව වුණා කියන ගොඩක් දේවල් කතා කරා. මිනිස්සුන්ට ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම ඕනි කරන දේවල්. එහෙම නැත්නම් ජීවත් වෙන්න නැතුවම බැරි දේවල්. අපි කිව්ව අවශ්‍යතාව කියන්නේ. ඒ අවශ්‍යතාව ඉටු කරගන්න තියෙන ක්‍රම, අවශ්‍යතාව ඉටු කරගන්න තියෙන විදි අපි ඒවට කිව්වා උවමනා කියලා. ඊළඟට මේ දෙකේ සමානතා කතා කරා, අසමානතා කතා කරා. උතන තමයි කතා කරන්නේ. අද අපෙන් අහනවා අවශ්‍යතාව ඉටු කරගන්න මිනිස්සු පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම මොනවාද කියලා. අන්න එතන තියෙනවා පුතේ ක්‍රම හතරක්. මිනිස්සු හැටියට අපි මං කිව්වා ඔයගොල්ලන්ට ඉපදිච්ච දවස් ඉඳලා මැරෙනකන් අපි දඟලන්නේ හැම වෙලෙම අපේ අවශ්‍යතාව ටික උවමනා ටික ඉෂ්ට කරගන්න. ඔයා දඟලන්නේත් ඒකට මං දඟලන්නේත් ඒකට. දැන් ඔයාට සහ මට අපි හැමෝටම මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක්ම කොහොම හරි තමන්ගේ අවශ්‍යතාව උවමනා ටික ඉෂ්ට කරගන්නවා. නැත්නම් මැරෙනවා. මේ මූලික වශයෙන් ඕනි කරන දේවල්. හැබැයි ඒ සඳහා මිනිස්සු ක්‍රම හතරක් පාවිච්චි කරනවා. ඔය ක්‍රම හතරෙන් එකක් දෙකක් එහෙම නැත්නම් හතරම ක්‍රියාත්මක වෙනවා. දැන් ඕගොල්ලෝ අපි හැම වෙලේම වගේ අවශ්‍යතාව ඉටු කරගන්නේ කොහොමද කියලා හිතන්නකෝ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර කන බොන දේවල්, අදින පළදින දේවල්, ඔයාට ඕනි කරන බඩු සියල්ල කොහොමද සපයගන්නේ? කඩෙන් ගන්න එකනේ කරන්නේ. මොකක් හරි රස්සාවක් කරලා ඕනි කරන හැමදේම කඩෙන් ගන්න එකනේ අපි ගොඩාක් කරන්නේ. ඒකත් අවශ්‍යතාව වුණා ඉටු කරගන්න තියෙන එක ක්‍රමයක්. ඒකට කියනවා පුතේ හුවමාරු වෙන්නේ. එහෙම නැත්නම් වෙළඳ පොලෙන් කියන. හුවමාරුවෙන් කියලා කියනවා. එහෙම නැත්නම් වෙළඳ පොලෙන් කියලා කියනවා. මිනිස්සුන්ට අවශ්‍යතාව වුණා ඉටු කරගන්න තියෙන එක ක්‍රමයක් ඒක. හුවමාරුව. එහෙම නැත්නම් වෙළඳ පොල. ඊට අමතරව දැන් ගෙදෙට්ට එළවලු ගේනවා, හාල් ගේනවා, අනම්මනම් ඔය වගේ ඇඳුම් ගන්නවා කඩවල් වලින් ගිහිල්ලා. ඒ වගේ ගොඩක් දේවල් ඕගොල්ලෝ වෙළඳ පොලෙන් කරගන්නවනේ. හැබැයි ඒ අතර දැන් ගෙදර ඕගොල්ලන්ගේ හිතන්න කරමින්ච ගහක් තියෙනවා, රම්පේ ගහක් තියෙනවා, දෙහි ගහක් තියෙනවා, පොල් ගස් දෙක තුනක් තියෙනවා. ඒතකොට ගෙදර ඕනි කරන දේවල් වලට ගෙදර තියෙන ගහෙන් පොල් ගෙඩියක් කඩා ගන්නවා. ගෙදර තියෙන රම්පේ ගහෙන් රම්පේ කොලයක් කඩා ගන්නවා. සමහර ගෙවල් වල එළවලු జాතියමත් වගා කරලා තියෙනවා. දැන් මේ කොරෝනා සීසන් එකේ මිනිස්සු ගෙවල් වල වගා කරනවත් එක්කනේ. ඉතින් ඒකත් අපි අවශ්‍යතාව වුණා ඉටු කරගන්න එක ක්‍රමයක්.
ඒකට කියනවා ස්වයං නිෂ්පාදනය කියලා. ස්වයං නිෂ්පාදනය. අපිම හදා ගන්නවා. හරි. අපිට ඕනි දේවල් අපිම හදා ගන්නවා. ඒකට කියනවා මොකක් කියලාද? ස්වයං නිෂ්පාදනය. ඊළඟට අපි ගොඩක්ම කරන්නේ කඩෙන් ගන්න එකනේ. අපි ඒකට කියනවා වෙළඳ පොලෙන් කියලා. වෙළඳ පොලෙන්. අපිට ඕනි කරන දේවල් කඩෙන් ගන්න. ඒකට කියනවානේ වෙළඳ පොලෙන් කියලා. ඒකත් හරි කියමුකෝ. Tamanට ඕනි දේවල් තමන්ම හදා ගන්න පුළුවන්. ඒකට කියන්නේ ස්වයං නිෂ්පාදනය. ඊළඟට අපිට ඕනි කරන සමහර දේවල් අපිට පුළුවන් කඩෙන් ගන්න. ඒකට කියනවා වෙළඳ පොලෙන්. ඔය දෙකටම අමතරව දැන් තනියෙන් හදා ගන්නත් බෑ. කඩෙන් ගන්න සල්ලිත් නැහැ. එහෙම මිනිහෙක් කොහොමද එහෙනම් තමන්ගේ අවශ්‍යතාව වුණාට ඉෂ්ට කරගන්නේ? තමන්ට තනියෙන් හදාගෙන වගා කරගෙන ගන්න පුළුවන් මිනිහා එහෙම කරනවා. මොනවා හරි රස්සාවක් කරලා සල්ලි හම්බ කරගෙන තමන්ට ඕනේ දේවල් කඩෙන් ගන්න පුළුවන් මිනිස්සයා කඩෙන් ගන්න. ඔය දෙකම බැරි මිනිහා මොකද කරන්නේ? ඔය දෙකම බැරි මිනිහා පුතේ කරන්නේ හොරකම් කරනවා. අපි ඒකට කියනවා බලහත්කාරයෙන් කියන. බලහත්කාරය. දැන් හොරකම් කරන මිනිහා හොරකම් කරන්නේ මොකටද? එයාගේ අවශ්‍යතාව ටික උමනාට ඉෂ්ට කරගන්න. දැන් හොඳට කන්න බොන්න තියෙන යාන වාහන තියෙන ඇති වෙන්න සල්ලි තියෙන මිනිස්සු නිකන් විනෝදාංශයක් හැටියට හොරකම් යනවද රැට? හා? නෑනේ. එහෙම හැමදේම තියෙන මිනිස්සු හොරකම් කරනවා නම් ඒ කියන්නේ නිකන් අර ආසාවට හොරකම් කරනවා වගේ වෙනවනේ. එහෙම හොරකම් කරන්නේ හොරකම් කරන මිනිහා හොරකම් කරන්නේ Tamanට ඕනි කරන දේවල් ටික ලබා ගන්න. Tamanට කන්න බොන්න අඳින්න මේ දේවල් ටික සපය ගන්න. ඒක තමයි ස්වයං නිෂ්පාදනයෙන් කියලා කියන්නේ බලහත්කාරයෙන් කියන්නේ. එහෙමත් කරනවා. ඉතින් දැන් හොරකම් කරන මිනිහා හොරකම් කරන්නේ ඒකටනේ. Tamanට කන්න බොන්න ඕනේ හින්දා. එහෙනම් තනියෙන් හදා ගන්න පුළුවන් මිනිස්සු තනියෙන් හදා ගන්න. කඩෙන් ගන්න පුළුවන් මිනිස්සු කඩෙන් ගන්න. බලහත්කාරයෙන් ගන්න පුළුවන් මිනිස්සු හොරකම් කරන්න පුළුවන් මිනිස්සු හොරකම් කරගන්නවා. ඔය තුනම බැරි මිනිස්සු කොහොමද කරන්නේ? ඔය තුනම බැරි මිනිස්සු කොහොමද කනකොන දේවල් ටික මේව කරගන්නේ? තනියෙන් හදා ගන්නත් බෑ, කඩෙන් ගන්න සල්ලිත් නැහැ. හොරකම් කරන්න හිතෙන්නෙත් නැහැ. එහෙම මිනිස්සු තමයි සිංගමන්‍යයම කරන්නේ. සිංගමන්‍යයම. හිඟා කරනවා කියලා අපි කියන්නේ. ඉල්ලගෙන කරනවා. ඒකත් අවශ්‍යතාව වුණා ඊට කරගන්න දෙන එක ක්‍රමයක් නේ. හිඟා කරන මිනිස්සු හිඟා කරන්නේ ජොලියට නෙවෙයි. ඒ මිනිස්සයාට මේ ක්‍රම තුනෙන් තමන්ගේ අවශ්‍යතාව ටික ඊට කරගන්න බැරි හින්දා මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන තමන්ගේ අවශ්‍යතාව වුණාට ඉෂ්ට කරගන්නවා. අර හිඟා කරනවා කිව්වහම නිකන් අර මේ අර මොකක් හරි තුවාලයක් හරි ආබාධයක් හරි තියෙන මිනිස්සෙක් අර පාරයිනට වෙලා නිකන් වැර හැලිය ඇඳගෙන එහෙමම වගන්න එපා ඉතින්. හිඟා කෑමට පරිත්‍යාගය කියලාත් කියනවා. කියන්නේ අනිත් අයගේ පරිත්‍යාගය තුලින් තමයි ජීවත් වෙන්නේ. දැන් මට කියන්නකො පන්සලේ හාමුදුරුවෝ කොහොමද අවශ්‍යතාව වුණා ඊට කරගන්නේ මේ ක්‍රම හතරේ? ආ? පන්සලේ හාමුදුරුවෝ කොහොමද මේ ක්‍රම හතර ගත්තාම එයාගේ අවශ්‍යතාව වුණාට ඉෂ්ට කරගන්නේ? ඒකට අපි කියන්නේ හිඟා කරනවා කියන්නේ. ඉස්සර අපි කිව්වේ පිටු සිඟා වඩිනවා කියලා කිව්වේ. මිනිස්සු දෙන දානේ වළඳලානේ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ. පන්සලට උවමනා කරන හැමදේම ගමේ මිනිස්සුනේ ගිහින් දෙන්නේ. ඒක පරිත්‍යාගය. එහෙනම් මෙන්න මේ ක්‍රම හතර තමයි ළමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරගන්න මිනිස්සුන්ට දැනට තියෙන ප්‍රධාන ක්‍රම හතර. මොකද්ද ක්‍රම හතර? ස්වයං නිෂ්පාදනයෙන් පුළුවන්, වෙළඳ පොලෙන් පුළුවන්, බලහත්කාරයෙන් පුළුවන්, සිඟමන්යයෙන් පුළුවන්. ගන්න බලන්න ඔයගොල්ලන්ගේ ටියුට් එක ඒ හරියනේ තියෙන්නේ. ටියුට් එක ගන්න. මිනිස්සුන්ට අවශ්‍යතාව වුණා ඉටු කරගන්න තියෙන ප්‍රධාන ක්‍රම. බලන්න
හරිද? දැන් මේ තියෙන එකක් ස්වයං නිෂ්පාදනයෙන් මේ තේරෙනවනේ දැන් අර කීයට නිකන් වචනෙන් කියනකොට එකපාරට හිතා ගන්න බැරි නම් දැන් මේ වගේ දැක්කහම ඔයගොල්ලන්ට අක් ගාලා මතක් වෙනවා. මිනිස්සු තමන්ගේ අවශ්‍යතාව ටික ස්වයං නිෂ්පාදනයෙන් ඉටු කර ගන්නවා කියන්නේ ඔන්න ඕකයි. දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් මේ වගේ ඔය මේ දවස්වල නම් නිතර තියෙනවා. ඔය මේ වට්ටක්ක වල වැටකුළු වල මිනිස්සු බටු ගස් හිටවනවා අනම්මනම් එහෙම තියෙනවනේ පොඩ්ඩක් මේ කාලේ. කොරෝනා කේස් එකත් එක්ක. ඒක එකක්. එහෙම නැත්තම් මිනිස්සු අවශ්‍යතාව ගුණ ඉටු කරගන්න තව ක්‍රමයක් තමයි අපි කියව බලහත්කාරය. බලහත්කාරය. හරි. හොරකම් කිරීම කියලත් ඒකට කියනවා. බලහත්කාරය කියලත් කියනවා. ඊළඟට සිංගමණ්ඩයයි. Tamanට නැති දේවල් කියන අයගෙන් ඉල්ල ගන්න එක. ඒකත් කරන්න පුළුවන්. හරි. ඔය ඔක්කොම බැරි මිනිස්සු දැන් අපි ඔය ක්‍රම වලින් වැඩි හරියක් කරන්නේ ඉතින් අර ඍජු නිෂ්පාදනයත් අපි ගාව ටිකක් තියෙනවා. මේ කියන්නේ අර ගෙදරට ඕනියව ගෙදර හදාගන්න ක්‍රමෙත් අපි ගාව ටිකක් තියෙනවා. ඊට අමතරව වැඩිපුරම අපි කරන්නේ මොකද්ද? කඩෙන් ගන්න එකනේ කරන්නේ. ඒක තමයි වෙළඳපොලෙන් ගන්නවා කියන්නේ. අපිට ඕනි කරන ගෙදෙට්ටක ඕනි කරන හාල් එළවලු පරිප්පු සීනි අනම්මනම් තේරෙම අපි කරන්නේ ඔන්න ඔය ක්‍රමයටනේ. කඩෙන් ගන්නවා. හරිනේ. ඒක හරි. එතකොට ඊළඟට බලන්න අපිට තියෙන්නේ ලාභ ඉපීමේ අපේක්ෂාවක් නොමැතිව ව්‍යාපාර පවතී. අන්න ඒ කතන්දරේ තියෙන්නේ. දැන් පුතේ ව්‍යාපාර අර්ථකථනය කරද්දී අපි ව්‍යාපාර ගැන නිර්වචනයක් ඕගොල්ලන්ට දෙනකොට කියලා දුන්නනේ ලාභ අරමුණින් හෝ ලාභ ලැබීමේ අරමුණින් තොරව ක්‍රියාත්මක වන කියලානේ අපි දැම්මේ. ව්‍යාපාර අර්ථකථනය කරනකොට ඕගොල්ලන්ට දුන්නේ ලාභ අරමුණෙන් හෝ ලාභ අරමුණෙන් තොරව කියන දෙවිදිහටම මේ ව්‍යාපාර කියන සංකල්පේ තියෙන්න පුළුවන් කියලා. දැන් බිස්නස් එකක් කිව්වහම අර හැම වෙලේම ළමයි කඩයක් මවා ගන්න ඒකනේ. වෙළඳසැලක් මවා ගන්න ඒකනේ. ඒ කියන්නේ සල්ලි වලටම ගනුදෙනු කරන තැනක් කියලා හිතාගෙන. ඒ වුණාට අපි දැන් තේරුම් ගත්ත ව්‍යාපාර කියන සංකල්පය ලාභ අරමුණකින් තියෙන්නත් පුළුවන් ලාභ අරමුණකින් තොරව තියෙන්නත් පුළුවන් කියන. දැන් මම ඕගොල්ලන්ට උගන්වන්නේ සල්ලි අරගෙන. හරිද? ඒ වුණාට ඉස්කෝලේ ඕගොල්ලන්ට උගන්වන්නේ සල්ලි ගන්න නැතුව. හැබැයි දෙකෙන්ම වෙන්නේ ඕගොල්ලන්ගේ අවශ්‍යතාව මොනවා ඉෂ්ට කිරීම. එතකොට අපි දෙගොල්ලම ව්‍යාපාර තමයි. ඒ නිසා තමයි අපෙන් අහන්නේ දැන් මේ නිර්වචනය කියන විදිහට ලාභ අපේක්ෂාවක් නැතුව ව්‍යාපාර තියනවාද කියන්නේ. තියෙනවා. ලාභ අපේක්ෂාවක් නැති ව්‍යාපාර තියෙනවා. දැන් ඔය ස්ලයිඩ් එකේ දාලා තියෙන රූප සටහන් ටිකක් බලන්න. රජයේ රෝහල් තියෙනවා. රජයේ පාසල් තියෙනවා. මහජන පුස්තකාල තියෙනවා. කෞතුකාගාර තියෙනවා. රතුපුරුෂ සමාජය තියෙනවා. මේවා ඇවිල්ලා මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉෂ්ට කරන තැන. මේවා ඇනුත් මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉෂ්ට කරනවනේ. හැබැයි මේගොල්ලෝ ලාභ ඉපීමේ අරමුණක් නැහැ. මේගොල්ලන්ට ලාභ ඉපීමේ අරමුණක් ලාභ අපේක්ෂාවක් නැහැ. හැබැයි මේවත් ව්‍යාපාර තමයි. ඒක තමයි අපෙන් දැන් මේ අහලා තියෙන්නේ. ලාභ ඉපීමේ අපේක්ෂාවක් නොමැතිව ව්‍යාපාර පවතීද? එවැනි ව්‍යාපාර පවතින්නේ කෙසේද? ඒයි කෙසේද කියලා සාමාන්‍යයෙන් ලාභ අරමුණක් නැතුව ව්‍යාපාර තියෙන්න බෑ කියනවනේ නිකන් මිනිස්සු හිතනවනේ. ලාභ නැතුව කොහොමද ව්‍යාපාරයක් කරගෙන යන්නේ කියලා. දැන් මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න මිනිස්සේ ටික දවසක් කරලා ඒකේ ලාභ නැත්තම් සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවා ව්‍යාපාරේ වැහෙනවනේ. ව්‍යාපාරේ වැහෙනවනේ ඉතින් කඩවල් එහෙම පටන් අරගෙන ඔහේ මිනිස්සු අහලා දාන්න. ඉතින් අපිට නිකන් ඒකෙන් හිතනවා ලාභ නැත්තම් බිස්නස් එකක් කරන්න බෑනේ කියලා. එහෙම බැරි නම් මේ ලාභ අපේක්ෂාවක්වත් නැති ව්‍යාපාර කොහොමද තියෙන්නේ කියලා. ඇත්තම කතාව පුතේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ලාභ කියන එක අත්‍යවශ්‍ය නැහැ. හරියට තේරුම් ගන්න ව්‍යාපාරයක් පවත්වගෙන යන්න ලාභය කියන එක අනිවාර්ය නැහැ. හරිද?
ව්‍යාපාරේ දියුණු කරන්න තමයි ලාභ ඕනේ. පවත්වගෙන යන්න ලාභ ඕනේ නැහැ. පවත්වගෙන යන්න ලාභ ඕනේ නැහැ. ව්‍යාපාරේ පවත්වගෙන යන්න නම් වෙන්න ඕනි පිරිවැය ආවරණය වෙන තරම් ආදායමක් ලැබුණා නම් ඇති. මොකද්ද? පිරිවැය ආවරණය වෙන්න තරම් ආදායමක් ලැබුණා නම් ඇති. වියදම කවර් වුණා නම් ඇති. වෙන විදිහක කියනවා. වියදම කවර් වුණා නම් ඇති. එතකොට ව්‍යාපාරේ පවත්වගෙන යන්න පුළුවන්. අර ලාභ ඕනේ ඉතින් වෙන වෙන දේවල් වලට ව්‍යාපාරේ දියුණු කරගන්න, අයිතිකාරයා සතුටු කරන්න, සමාජ සුබ සාධන කටයුතු වලට දායක වෙන්න. මේ වගේ දේවල් වලට තමයි ලාභ ඕනේ. දැන් මොකක් හරි බිස්නස් එකක් කරලා ඒකෙන් එන ආදායමයි ඒ වෙනුවෙන් යන වියදමයි සමානයි නම් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය කියපුවා ඔය රජයේ රෝහල්, රජයේ පාසල්, මහජන පුස්තකාල, කෞතුකාගාර ඔය කියන ඒවා අර පිරිවැය වියදම කවර කරගන්න ආදායමක් ඒගොල්ලෝ ලබනවා. එක ක්‍රම වලින්. දැන් බලන්න පුස්තකාලවල ගන්නවා සමාජික මුදල් කියන. යාර ඒගොල්ලන්ගේ වියදම කවර කරගන්නනේ ගන්න. රජයේ පාසල් වලට රෝහල් වලට පාර්ලිමේන්තුවේ ප්‍රතිපාදන වෙන් කරනවා. ඒවෙන් ඒව වියදම් ටික කවර කරගන්න. ඊට අමතරව මිනිස්සුන්ගේ පරිත්‍යාග ලැබෙනවනේ පුස්තකාල වලට එහෙම. ඒවෙන් තමයි ඕක කරගෙන යන්නේ. හරි? ඒ නිසා එතකොට අපි තේරුම් ගන්න ඕනේ ලාභය කියන එක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ නැහැ. බලන්න. ලාභ ඉපීමේ අපේක්ෂාවක් නොමැතිව ව්‍යාපාර පවතීද? එවැනි ව්‍යාපාර පවතින්නේ කෙසේද? කියන්නේ මෙහෙම ව්‍යාපාරයක් ලාභ අපේක්ෂාවෙන් මෙන්ම ලාභ අපේක්ෂාවෙන් තොරවද පැවතිය හැක. ලාභ අපේක්ෂාවෙන් මෙන්ම ලාභ අපේක්ෂාවකින් තොරවද පැවතිය හැක. ලාභ අපේක්ෂාවෙන් මෙන්ම ලාභ අපේක්ෂාවෙන් තොරවද පැවතිය හැක. ලාභ අපේක්ෂාවෙන් මෙන්ම ලාභ අපේක්ෂාවෙන් තොරවද පැවතිය හැක. ලාභ අපේක්ෂාවෙන් තොරවද පැවතිය හැක. උදාහරණ කියලා කියන්නේ රජයේ රෝහල්, රජයේ පාසල්, රජයේ රෝහල්, රජයේ පාසල්, රජයේ රෝහල්, රජයේ පාසල්, මහජන පුස්තකාල, මහජන පුස්තකාල, මහජන පුස්තකාල, කෞතුකාගාර, කෞතුකාගාර, මහජන පුස්තකාල, කෞතුකාගාර, තතුපුරුෂ සමාජය, තතුපුරුෂ සමාජය, තතුපුරුෂ සමාජය. ඊට උදාහරණ වෙයි. ඊට උදාහරණ වෙයි. ඊට උදාහරණ වෙයි. එවැනි ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ එවැනි ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ එවැනි ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තු ප්‍රතිපාදන දේශීය විදේශීය පරිත්‍යාග පාර්ලිමේන්තු ප්‍රතිපාදන දේශීය විදේශීය පරිත්‍යාග सामाजिक मुदल आदिय मगिनी
ආදිය මගිනි. හරිද? ඒක හරි. ඊළඟට ඔන්න අපිට තියෙනවා පුතේ අලුත් මාතෘකාවක් දීලා දැන් ඔන්න ලාභ අරමුණක් නැති ව්‍යාපාරයක් තියෙනවා කියන කතාව අපි කතා කරන්නේ. ඒක හරි. දැන් වර්තමානයේ රටේ පැවැත්මට එහෙම නැත්නම් ආර්ථිකයේ පැවැත්මට කියලා ගත්තොත් ආර්ථිකයක පැවැත්මට රටේ පැවැත්මට ව්‍යාපාර කියන එක නැතුවම බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. දැන් ඉස්සර ඈත අතීතයේ ගත්තහම මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ටික ඉටු කරලා දෙන්න කවුරුවත් හිටියේ නෑනේ. මිනිස්සු තම තමන්ට පුළුවන් විදිහට ඒ ටික ඉටු කරගෙන ජීවත් වුණානේ. දැන් මේ ව්‍යාපාර කියලා සංකල්පයක් බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර සංකල්පය බිහි වෙන්නේ මොකක් සඳහාද කියලා ඔයගොල්ලෝ දන්නවනේද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉටු කිරීම සඳහා. ඒ කියන්නේ මිනිස්සුන්ට තනියෙන් තමන්ගේ අවශ්‍යතාව මොනවා ඉටු කරගන්න බෑ කියන එක. දැන් මේ කාලේ වෙනකොට ඒ හින්දා රටක පැවැත්මට රටක ආර්ථිකයක් පවතින්න ඒ වගේම රටක් දියුණු වෙන්න ව්‍යාපාර කියන එක අද වෙනකොට අනිවාර්ය දෙයක් වෙලා තියෙනවා. අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙනවා. ව්‍යාපාර කියන එක. අපෙන් අහනවා වර්තමානයේදී රටේ පැවැත්මට වර්තමානයේදී මේ ආර්ථිකයේ පැවැත්මට මේ ව්‍යාපාර කියන එක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි කියන. ඇයි අද අපිට ව්‍යාපාර කියන එක නැතුවම බැරි? එහෙම නැත්නම් ව්‍යාපාර වලින් රටේ ආර්ථිකයට තියෙන වැදගත්කම මොකක්ද? මිනිස්සුන්ට ඇති වැදගත්කම මොකද්ද? එක එක විදිහට ඕක අහන්න පුළුවන්. කොහොම හරි මේකේ අවසාන වශයෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි ව්‍යාපාර කියන දේ අත්‍යවශ්‍යයි කියන එක. නැතුවම බැරි දෙයක් කියන එක. ඒකට හේතුව අපි එතකොට කියන්න ඕනේ. ඇයි නැතුවම බැරි කියන්නේ? ඇයි මේක අත්‍යවශ්‍ය කියලා අපිට තහවුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. හේතු තමයි එකක් මිනිස්සුන්ගේ මේ සංකීර්ණ වුණා ටික සපුරන්න. සංකීර්ණ වෙලා මිනිස්සුන්ගේ උවමනා. ඒ කියන්නේ පුතේ දැන් අතීතයේදී මිනිස්සු හෙව්වේ කන්න විතරයි. අර ගල් යුගයේ වගේ කාලේ හිතන්නකො. එතකොට මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉටු කරලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. සතෙක් මරාගත්ත කෑම. ඔය ගහක ගෙඩියක් කඩා ගන්නවා කන. ගෙවල් හදන්න, වාහන ගන්න, ඉස්කෝලේ යන්න, ඇඳුම් ගන්න මුකුත් එහෙම නැහැ. කන්න විතරනේ හොයලා තියෙන්නේ. ඉතින් එතකොට ඒව ඉටු කරලා දෙන්න කවුරුවත් ඕනේ නැහැ. දැන් අදට අපිට ඕනි කන්න විතරයි නේද? ජීවිතේ පවත්වාගෙන යාමේදී අපිට උවමනා වෙන්නේ කන්න විතරයි නම් බැරිද කන්න විතරක් ටික අපිට හොයාගන්න? පුළුවන්. දැන් ඕගොල්ලෝ ටික මට බලන්න සත්තු දිහා. ගෙදරට එන බාල්ලෝ පූසෝ කුරුල්ලෝ දිහා බලන්න. උණු ජීවත් වෙනවා. එතකොට උන්ගේ අවශ්‍යතාව මොනවා කවුරුවත් ඉෂ්ට කරලා දෙනවද? නෑ. ඉතින් උන් මොනවා හරි හොයාගෙන කාලා ඉන්නවා. මොකද උන්ට තියෙන්නේ වැඩ දෙකයි. කන්න විතරයි. කන්නයි උන්ගේ වර්ගය බෝ කරගන්න. හැම සත්වයාටම තියෙන්නේ ওই වැඩ දෙක විතරයි. මිනිස්සයා කියන සත්වයාත් සබාධම විසින් මවලා තියෙන්නේ ওই වැඩ දෙකට තමයි. දැන් අපි ඒ වුණාට විහිං කරගත්තු දේවල් තමයි අපේ උවමනාවක් කරගෙනද සංකීර්ණ කරගෙන. කන්න විතරක් නම් අවශ්‍යතාවය ඒක අර අතීතයේ මිනිස්සු කරගත්තා වගේ අපිට දැන් උනත් ඔය මොනවා හරි හොයාගෙන කාලා ඉන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් වෙන උවමනා ටිකක් හදාගෙන ඇඳුම් අඳින්න, ටීවී ගන්න, ශීතකරණ ගන්න, ගමන් බිමන් යන්න, වාහන ගන්න, ෆෝන් ගන්න. එතකොට ඔය හැමදේම නම් ඉතින් අපිට තනියෙන් හදාගන්න බෑ තමයි. ඒ නිසා ඒ සඳහා ව්‍යාපාර කියන එක අත්‍යවශ්‍යයි. ඔන්න තේරුණානේ? ව්‍යාපාර කියන එක අත්‍යවශ්‍ය වෙන්න හේතුවක්. රටකට ව්‍යාපාර කියන එක වැදගත් වෙන්න හේතුවක්. මිනිස්සුන්ගේ මොනවා ඉටු කරන්නද? නිකම්ම වමනා ඉටු කරන්න කියලා කියන්න එපා. මිනිස්සුන්ගේ සංකීර්ණ වමනා ඉටු කිරීම. රටකට ව්‍යාපාර අත්‍යවශ්‍ය වෙන්න හේතුවක් තමයි මොකද්ද? මිනිස්සුන්ගේ සංකීර්ණ වමනා ඉටු කිරීම. මිනිස්සුන්ගේ සංකීර්ණ වමනා ටික ඉටු කරන්න ව්‍යාපාර කියන දේ තිබිය යුතුයි. හරිද? ඊළඟට නව්‍යතා බිහි කිරීම. නව්‍යතා බිහි වීම. ඒ කියන්නේ පුතේ රටේ ලෝකේ අලුත් දේවල් බිහි වෙන්නේ කවුරු නිසාද? ව්‍යාපාර නිසා.
මොකද ව්‍යාපාර වලට ඕනි කොහොම හරි මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉෂ්ට කරලා තමන්ගේ ලාභයක් හොයාගන්න එහෙමනේ ඕනි. එතකොට ඒගොල්ලෝ කරන්නේ හිතලා අලුත් දේවල් වෙළඳපොළට දානවා. අලුත් කෑම ಜಾති, අලුත් ඇඳුම් විලාසිතා, අලුත් ටීවී, ශීතකරණ, වාහන. ඒ කියන්නේ හැම වෙලේම බලන්න දැන් අපේ අම්මලා තාත්තලාගේ කාලේ තිබ්බේ නැති අමුතු භාණ්ඩ වර්ග, සේවා වර්ග දැන් වෙළඳපොලේ තියෙනවා. ඊළඟට ගිය මාසෙ තිබ්බේ නැති අලුත් දේවල් මේ මාසෙ වෙද්දි තියෙනවා. හැම පැත්තෙම අලුත් දේවල් එනවා. අවුරු හින්දා දේම නවේතා සම්පාදනයක් වෙන්නේ ව්‍යාපාර නිසා. දැන් බලන්න ඉස්සර මිනිස්සුන්ගේ ගෙදරක ටීවී එකක් ගත්තාම අර ලොකු ටීවී නේ තියෙන්නේ. අර තඩි ටීවී එන නිකන් එන ඉඩක් එපා ටීවී එක තියන්න. දැන් ගෙවල් වල තියෙන්නේ ෆ්ලැට් එක. නිකන් මිත්තිය ගහන්න පුළුවන්. දැන් ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ තිබ්බ ෆෝන් බටන් තියෙන ෆෝන්. ඔයගොල්ලෝ අතේ තියෙන ස්මාර්ට් ෆෝන්. ඉස්සර අපි ටීවී බලනකොට ඇන්ටනාව කරකවලා තමයි ටීවී බලන්න වෙන්නේ. දැන් සැටලයිට් එකෙන් බලනවා. පියෝ ටීවී වලින් බලනවා. අන්න බලන්න. මේ හැම දෙයක්ම අපිට ලැබුණේ කාගෙන්ද? ව්‍යාපාරවලින්. ව්‍යාපාර නැත්තම් කවදාවත් අලුත් දේවල් බිහිවීමක් නැහැ. ඒ නිසා නව්‍යතා බිහිවීමට ව්‍යාපාර අත්‍යවශ්‍යයි. දෙකයි. මේ මොනවාද අපි දැන් මේ කතා කරන්නේ? වර්තමානයේ රටේ පැවැත්මට ආර්ථිකයේ පැවැත්මට ව්‍යාපාර කියන එක අත්‍යවශ්‍ය වීමට හේතු. ඇයි ව්‍යාපාර කියන එක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ? නැතුවම බැරි දෙයක් වෙලා තියෙන්නේ. දැන් මේ හේතු දෙකක් කිව්ව එකක් තමයි මිනිස්සුන්ගේ සංකීර්ණ වමනා ටික හින්දා. අනිත් එක නව්‍යතා බිහි කිරීම සඳහා අලුත් දේවල් කරන්න ඕනේ හින්දා. ඊළඟට රැකියා උත්පාදනය. පුතේ මිනිස්සුන්ට මේ ජොබ් එකක් කියලා එකක් කරන්න වෙලා තියෙන්නේ. රැකියා කියලා જાතියක් බිහි වෙලා තියෙන්නේ මොනව නිසාද? ව්‍යාපාර නිසා. දැන් ඉස්සර මිනිස්සු රැකියා කියලා જાතියක් කරන්නේ නෑ. ගොවි තැන්නේ කරේ. මොනවා හරි වගා කරගෙන කණ එකනේ කරේ. රස්සාවල් කියලා જાතියක් තිබ්බේ නෑ. ඔය ඉතින් රජයේ කන්තෝරු වල කේකේවැය ඉතින් ඔන්න කීප දෙනෙකුට රස්සාවල් තිබ්බා ඒ ඇරෙන්න. සාමාන්‍ය මිනිස්සු හැමෝම කරේ වගා කරගෙන කාලා හිටියේ. හැබැයි දැන් රැකියා කරන්න පුළුවන් වෙලා තියෙනවනේ අපිට. දැන් ඕගොල්ලොත් මේ ඉගෙන ගන්න ජොබ් එකක් කරන්නනේ. සයන්ස් කරන ළමයාත් ඉගෙන ගන්න ජොබ් එකක් කරන්නනේ. ටෙක් කරන ළමයා ආර්ට් කරන ළමයාත් ඉගෙන ගන්න මොකටද ජොබ් එකක් කරන්නේ. හරි. එතකොට බලන්න හොයාගෙන ගියොත් අපි මොන විෂයක් හැදෑරුවද මොනතරාදිනමක මිනිහෙක් වුණත් රැකියාවක් කරන්නනේ යන්නේ. ඒ රැකියාව කරන්නේ කොහෙද? ව්‍යාපාරත් එක්ක. ව්‍යාපාර නැත්තම් රැකියා කියලා જાතියකුත් නැහැ. දැන් ඔයා යනවා මැනේජර් කෙනෙක් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න. හරි මැනේජර් කෙනෙක් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්නේ කොහෙද? එක්ක බැංකුවක, එක්ක හොටෙල් එකක, එක්ක මොකක් හරි කම්පැනියක. ඉතින් ව්‍යාපාර. ડોක්ටර් වෙන මිනිස්සයා යනවා රස්සාවට හොස්පිටල් එකට. හොස්පිටල් එක කියන්නේ මොකද්ද? ව්‍යාපාර. පෞද්ගලික හොස්පිටල් එක ගන්න ඒකත් ව්‍යාපාර. දැන් ඔය විශේෂඥ වෛද්‍යවරු චැනල් කරන සේවයන් ඇවිදින ඒවා මොනවද ඔක්කොම බිස්නස්. ඉංජිනේරු වැඩ කරන්නේ මොකක් හරි ව්‍යාපාරයක් එක්ක. ලෝයර් කෙනෙක් වැඩ කරන්නේ ඒකත් බිස්නස් එකක්. අන්න බලන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට රැකියාව බිහි වෙන්නේ මොනවා නිසාද? ව්‍යාපාර නිසා. එහෙනම් ව්‍යාපාර අත්‍යවශ්‍ය වෙන තව හේතුවක් තමයි රැකියාව බිහි කරන්න. රැකියාව බිහි. දැන් බලන්න ඕගොල්ලන්ගේ නගරේ මොකක් හරි අලුතෙන් අපි හිතමු රෙදි කඩයක් දානවා කියලා ලොකු මොන විදිහේ හරි කමක් නැහැ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා නම් ඕගොල්ලන්ගේ ගමේ ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ ඒත් එක්ක ඕගොල්ලන්ට ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට තව රස්සාවල් ගොඩකුත් වෙනවනේ. ඒව වැඩ කරන්න ගන්නවනේ. රැකියාව ටිකක් නිකම්ම එනවා ඒකට එතෙන්. ඕගොල්ලන්ගේ ටවුන් එකේ ඕගොල්ලන්ගේ ගමේ ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ ඕගොල්ලන්ගේ පළාතේ මොකක් හරි ෆැක්ටරියක් හරි මොකක් හරි දානවනම් ඒ හරහා ඒ අහල පහල මිනිස්සුන්ට රැකියා ප්‍රමාණයකුත් නිකම්ම ලැබෙනවා. එහෙනම් රැකියාව බිහිවීම සඳහා ව්‍යාපාර කියන දේ අත්‍යවශ්‍යයි. ව්‍යාපාර තියෙන්න ඕන. ඊළඟ එක තමයි සංකීර්ණ ඕමනා ටික සපුරන්න ව්‍යාපාර ඕන. අලුත් දේවල් කරන්න ව්‍යාපාර ඕන. රැකියාව බිහි කරන්න ව්‍යාපාර ඕන. අනික සමස්ත ආර්ථික වර්ධනයක් සඳහා ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය කියන්නේ පුතේ රටක ආර්ථිකයේ දියුණු වෙන්නේ ආර්ථිකයේ වර්ධනය වෙන්නේ ඒ රටේ ව්‍යාපාර දියුණු වෙනකොට තමයි. දැන් ඕගොල්ලෝ නිකමට හිතන්න ගමේ වුණත් කඩවල් 3-4ක් නිකන් හැමතැනම කඩවල් එහෙම වැටෙනකොට
නිකන් මේ ගම දියුණුයි වගේ පේනවනේ. දැන් ඉස්සර අපේ ගමට යනකොට තිබ්බට වඩා දැන් අපේ ගමට යනකොට කඩවල් එහෙම ගොඩක් තියෙනවා. එක එක විදිහේ කඩවල් එහෙම දැන් තියෙනවා. කමියුනිකේෂන් සැලූන් අනම්මනම් එහෙම හැමතැනම එක එක ඒවා දාගෙන. අර එතකොට අපිට පේනවා ගම ටිකක් දියුණු වෙලා වගේ. අර ඉස්සර ගමටම එක කඩයයි තිබ්බේ. අන්න බලන්න මේ වගේ තමයි රටක ව්‍යාපාර දියුණු වෙන්න ව්‍යාපාර වර්ධනය වෙන්න රටේ ආර්ථිකයේ දියුණු වෙනවා. මොකද ව්‍යාපාර වලින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් වෙනවනේ. එතකොට පුතේ රටේ දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. ඔය වචන ගැන එච්චර හිතන්න එපා. මේ පාඩමේ ඉදිරියේදී ඔයගලන්ට හම්බ වෙනවා. ඒ දලදේශීය නිෂ්පාදනය වැඩි වෙන්න තමයි රටේ ආර්ථිකය දියුණු වෙන්නේ. දැනට හරි මේ මට්ටමින් මේ රටවල් තියෙන්නේ මේ ව්‍යාපාරිකයන්ගේ හයියේ. පේනවනේ. රජයන් වල හැටි පේනවනේ ඉතින්. එන්න පල්ලෙහාටනේ ඒගොල්ලෝ මේව මෙහෙවන්නේ. දැන් බලන්න හදිසියේ සමාජ සත්කාරක සේවාවලත් වැඩි හරියක් ව්‍යාපාරිකයෝනේ කරන්නේ. ලොකු බිස්නස් කරන කට්ටිය තමයි ඒ වගේ දේවල් කරන්නේ. මිනිසුන්ට පිට වෙන්නේ හදිසියේ අවස්ථාවල් වල. ඒ හින්දා රටේ ආර්ථිකය දියුණු වෙන්න ව්‍යාපාර අත්‍යවශ්‍යයි. අනිත් එක තමයි සමාජ වගකීම් ඉටු කරන්න. සමාජ වගකීම් කියන්නේ පුතේ ව්‍යාපාර තියෙනකොට ඒ ව්‍යාපාරිකයෝ සමාජ සත්කාරක සේවා කරනවනේ. දැන් ඕගොල්ලන්ගේ ගමේ ඕගොල්ලන්ගේ පැත්තේ ඉන්නවනම් ලොකු සල්ලිකාරයෙක්. සමහර උන් නම් ඉන්නවා මහා කුණුවේ උන් එන ලෝභ සල්ලිකාරයෝ. එහෙම නෙමෙයි ගොඩක් වෙලාවට බිස්නස් කරලා සල්ලි තියෙන මිනිස්සු ගැන මං කියන්නේ. ඔය පරම්පරාවෙන් සල්ලි තියනවා නම් ඒ මිනිස්සු තමයි ලෝභ. බිස්නස් කරලා සල්ලි තියෙන මිනිස්සු. හොඳ ජනප්‍රිය ව්‍යාපාරිකයෝ ඕගොල්ලන්ට රත්නපුරේ ඉන්නවනේ ඕනි තරම් මැනික් බිස්නස් කරන. ගෙම් බිස්නස් නේ මෙහි යන්නේ. එතකොට බලන්නකො පොයවල් වලට එහෙම දෙන දන්සල් ගොඩ වෙසක් එකට පොසොන් එකට ගහන තොරන් ටික අවුරුදු කාලෙට ගහන මියුසිකල් ටික බෑන්ඩ් ඔක්කොම මෙහෙනේ අවුරුදු කාලෙට. ඒ කියන්නේ මේ තනිකර කාගේ සල්ලි වලින්ද ඒගොල්ලන්ගේ සල්ලි වලින් ගන්න. මේ මැනික් කාර්යෝ. ඒ රත්නපුරේ ළමයි මැනික් මේ සල්ලි දන්සල් දෙනවනේ. රත්නපුරේ මේ මැනික් මුදලාට කෙනෙක් කියනවා සල්ලි දන්සලක් දෙන්න. 5000 වල දෙන්න. හැමෝටම එක එක දෙන්න. ඉතින් ඒ තරමකට කවුද මේ ව්‍යාපාරිකයෝ? දැන් මේ පැත්තේ ගම් වතුර ගලනවා නිතර. ගම් වතුර ගලපු ගමන් ළමයි අර වෙනදට වඩා කන්න බොන්න දේවල් හම්බ වෙනවා. වඩු මුට්ටු වඩම්මන හම්බ වෙනවා. ඇයි? ඔක්කොම මේ ව්‍යාපාරිකයෝ වෙන්නේ. ආණ්ඩුවෙන් දෙන්නේ ආණ්ඩුවෙන් ඉතින් ග්‍රාම සේවක ඇවිල්ලා ලියාගෙන යනවා. ආයතනයක් ඇවිල්ලා චෙක් කරගෙන යනවා. ඊළඟ ගම් වතුරත් ඇවිල්ලා ඉවරයි ඕන හරි දෙනකොට. එහෙම නෙවෙයි කෙලින්ම මේ පැත්තේ ඉන්න මැනික් කාරයෝ ටික පට ගාලා ඇවිල්ලා කෑම සමහර දවසට දැන් මේ ගම් වතුර කාලෙට එක ගෙදරකට පත් පාර්සල් 4-5 හම්බ වෙනවා. එක මිනිස්සෙක්. ඒ එක්කෙනෙක් ඇවිල්ලා දීලා යනවා ආයෙ තව ටිකකින් තව කෙනෙක් අරගෙන. දැදු අනම්මනම් ඔය මිනිස්සුන්ට ඕනි කරන මේ ගම් වතුර වෙලාවේදී වැදගත් වෙන හැම දෙයක්ම ලැබෙනවා. කවුද දෙන්නේ? ව්‍යාපාර. මේ විශ්වාස කරන මිනිස්සු. ඉතින් අන්න ඒක ව්‍යාපාර රටකට අත්‍යවශ්‍යද මේ වෙලාවේ වුණත් බලන්න. මම දැක්ක කවුද දැන් ව්‍යාපාරිකයෝ ගොඩක් මේ කොරෝනා හා සම්බන්ධයෙන් ලොකු දේවල් පරිත්‍යාග කරා. හොටෙල් වල එහෙම අයිතිකාරයෝ තමන්ගේ හොටෙල් දුන්න නිරෝධායන මධ්‍යස්ථාන හැටියට. කවුද ඩබ්ලිව් සිරිසේනද කොහෙද මට මතකයි මොකක් හරි දුන්නා මොකක් හරි හොස්පිටල් එකක වියදම සම්පූර්ණයෙන් එයා බලා ගන්නවා කියලා කොරෝනා ඉවර වෙනකම්. මම දැක්ක Facebook වල තියෙනවා. එතකොට තව බ්‍රෑන්ඩික්ස් එකෙන් හරි මොකෙන් හරි ඒත් දුන්නා ගාමන්ට් එකක් එහෙම් පිටින්ම හොස්පිටල් එකක් කරගන්න කියලා. කවුද මේ ව්‍යාපාරිකයෝ? ඇවිල්ලා ව්‍යාපාරිකයෝ. දැන් රට ලොක්ඩවුන් කරලා තියද්දී ඕගොල්ලන්ගේ ගමේ ප්‍රදේශයේ වුණත් බලන්න. අහිංසක මිනිස්සුන්ට බඩු මල්ලක් දුන්නා නම් දුන්නේ කවුද? ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා බඩු මල්ලක් දීලා තියෙනවා ජීවිතේ. ඉංජිනේරුවෙක් ඇවිල්ලා බඩු මල්ලක් දෙන්නේ. බිස්නස් කරන එකෙක් තමයි මේ වගේ දෙයක් කරන්නේ. අන්න ඒකයි ව්‍යාපාර අත්‍යවශ්‍යයි කියන්නේ. ડોක්ටර්ස්ලා විශේෂඥ වෛද්‍යවරු එහෙම කොච්චර සල්ලි හම්බ කරත් බලන්න ජීවිතේ දවසක් එහෙම දාන්දලානේ මං හිතන්නේ දානයක්වත් දෙනවද දැන්. මේ හම්බ කරillට කොහෙට දන්සලක් එහෙම දෙන්න බැරි. දෙන්නේ එක්ක කොහෙද කවුද දන්සල් දෙන්නේ? එක්ක මැනික් කාරය. එක්ක ත්‍රිරෝධ සංගමය. එක්ක වෑන් රථ සංගමය. එක්ක පොළේ වෙලෙන්දු ටික. කොහෙන් කැරකිලා ගියත් පුතේ සමාජ සත්කාරක සේවාවල වැඩි හරියක් දායක වෙන්නේ කවුද? ව්‍යාපාර. දැන් බලන්න සිරසෙන් කරන දේවල්. සිරස ගම් මැද්ද කියලා ඔයගොල්ලෝ නිවුස් බලනකොට දන්නවා.
ගෙවල් හදලා දෙනවා. මිනිසුන්ට ඔය එක එක පාලම් අනම් මනම් ඒවා හදලා දෙනවා. එතකොට දෙරණ මනුසත් දෙරණ කියලා ඒගොල්ලන්ගෙත් තියෙන සමාජ සත්කාර වැඩසටහන. ගම් වතුර ගලපු ගමන් ඔන්න යනවා සිරස සහන යාත්‍රා යනවා එහෙන්, තිරු සහන යාත්‍රා යනවා එහෙන්, මනුසත් දෙරණ යනවා මෙහෙන්. ඔය බලන්න. ව්‍යාපාර. හැම වෙලේම මිනිස්සුන්ට සමාජ සත්කාරක සේවාවලට උදව් කරන්නේ කවුද? ව්‍යාපාර. ආන්නේ හතර බලන්න. ආර්ථිකයට පැවැත්මට මෙන්ම සංවර්ධනයට ව්‍යාපාර අත්‍යවශ්‍ය වීමට හේතු. ආර්ථිකයට පැවැත්මට මෙන්ම සංවර්ධනයට ව්‍යාපාර අත්‍යවශ්‍ය වීමට හේතු. එකක් තමයි වෙනස් වන සංකීර්ණ පුද්ගල වුවමනා සපුරා ගැනීම. ඒක කිව්වනේ දැන්. අර මිනිස්සුන්ගේ වුවමනා සංකීර්ණයි. ඒ සංකීර්ණ වුවමනා ටික සපුරන්න ව්‍යාපාර තියෙනවා. නවෝත්පාදන බිහි කිරීමට. හැම වෙලේම අලුත් දේවල් බිහි වෙන්නේ ව්‍යාපාර නිසා. රැකියා උත්පාදනයේ ජොබ් හදන්න රැකියා කියලා જાතියක් මිනිස්සුන්ට කරන්න පුළුවන් වෙලා තියෙන ව්‍යාපාර නිසා. ආර්ථික සංවර්ධනයේ රටේ ආර්ථිකය දියුණු කරන්න ව්‍යාපාර ඕන. සමාජ වගකීම් ඉටු කරන්න මම අර දැන් කිව්වා වගේ සමාජ සත්කාරක සේවා වැඩි හරියක් සිද්ධ වෙන්නේ කරන්නේ ව්‍යාපාර වලින්. හරිනේ? ඒතර කරුණු කීයක් තිබ්බද? 5යි. අපි දැන්ම මතක තියාගමු මොකක්ද ඒ කරුණු 5? රටක පැවැත්මට. එහෙම නැත්නම් ඕක අහන්න පුළුවන් මිනිසාගේ පැවැත්මට කියලාත් අහන්න පුළුවන්. රටක පැවැත්මට එහෙම නැත්නම් මිනිසාගේ පැවැත්මට ව්‍යාපාර අත්‍යවශ්‍ය වීමට හේතු. මොකද? ව්‍යාපාර අත්‍යවශ්‍ය වීමට හේතු. 5ක් දුන්නා. දැන් 5ම එකපාරක් මතක් කරගමු බලන්න. ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන අපි ඔහොම කියමු 5. එකක් තමයි සංකීර්ණෝමනා සපුරාලීමට. අනික තමයි රැකියා බිහි කිරීමට, අනික නව්‍යතා බිහි කිරීමට, අනික තමයි ආර්ථික වර්ධනයට, අනික තමයි සමාජ වගකීම් ඉටු කිරීමට. ඕක තමයි පුතේ පාඩම් කරලා මතක තියාගන්නවා කියන්නේ. මේ වගේම තියරි කරුණු හින්දා කටපාඩම් කරාට කමන්නේ නැහැ. මම අර කිව්වේ සමහර ඒවා මම කියන්නේ කටපාඩම් කරන්න එපා තේරුම් ගන්න කියලා. මේ වගේ ඒවා ඉතින් නිශ්චිත කරුණු 4-5ක් නෙදී. මුල ඉඳලම ඒ උගන්නන චුට්ට උගන්නන ටික එවෙලෙම මතක තියාගන්න. හරි? ඒක තමයි ප්‍රධානම රහස. ඒක තමයි A level ගිර වෙන්නේ නැතුව ඉස්සරහට කරගෙන යද්දී. හරිද? දැන් ඔයගොල්ලෝ තාම A level වලට ආවා විතරයි කියන්නේ තාම නිකන් අර විචලනය වෙන ළමයි. හිටපු ගමන් ළමයි group වලින් left වෙලා එක්ක වෙන පන්ති වලට එහෙම නැත්නම් ඉතින් ඔය වෙන විෂයන් වලට යනවා ගොඩක්. වෙන විෂයන් වලට යනවා. ඉතින් ඒ වගේ තාම හරියටම නිශ්චිතතාවයක් නැහැ. දැන් ඉස්කෝලේ පටන් ගත්තාම තව ටිකක් ඕවා එහෙම මෙහෙම විචලනය වෙනවා. ඒ තමන් ඉස්කෝල මාරු කරනවා සමහර ළමයි. එතකොට ඒ ඉස්කෝලේ මේවා කරන්න බෑ අරවා කරන්න බෑ. ඕම ගගා තියෙනවා. ඕනම වලට පළවෙනිම දවසේ කිව්වේ තමන් යන පාසලේ A level කරන්න පුළුවන් නම් ඉස්කෝල මාරු කරන්න යන්න එපා. බොරු වැඩක් කියලා. මොකද මේ අවුරුදු දෙකකට ඔයා ඉස්කෝලේ මාරු කරා කියලා හම්බෙන ලොකු ප්‍රතිලාභයක් නැහැ. ඔය යන ඉස්කෝලේ යන්න ඒකේ A level තියෙනවා. නැත්තම් ඉතින් වෙන එකකට යන්න වෙනවා. මොකද ඕගොල්ලෝ මොන ඉස්කෝලේ ගියද? අවංකව කිව්වොත් ඕගොල්ලෝ බලන්නේ ටියුෂන් පන්ති වල උගන්වන ටියුට් සහ ඒ පේපර් පොත් ඒවා තමයි කරන්නේ. අරගෙන නිකන් නෝට් එක ලියා ගන්නවා විතරනේ ඇත්ත කතාව ඕකනේ. අපේ කාලේ අපි කරෙත් ඕක. වැඩි හරියක් බලන්නේ පාඩම් කරන්නේ රාසකයේ දෙනේවනේ. ඉතින් ඒක නිසා ඉස්කෝලේ කොහෙ ගියත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වැඩේ හරියට කරගන්න නම් ඔයා දැන් ඔය තෝරගෙන ඉන්න ගුරුවරු තුන්දෙනා හරියාකාර ගුරුවරු තුන්දෙනෙක් තෝරගෙන ඒගොල්ලොත් එක්ක අඛණ්ඩව ඉන්න. දැන් සමහර ළමයි නිකන් ඔහේ ඉන්නවනේ ඉන්නවා ආයි නෑ දැන් බලන්න ගෲප් එකේ ඉන්න ළමයි සංඛ්‍යාවේ ළමයි 60ක් විතර අඩුවෙන් තමයි දැන් පන්තියේ. දැන් ඔන්න ඊළඟට මම මැසේජ් එකක් දැම්මහම අද පන්තියේ ඉන්න බැරි වෙච්ච ළමයි කවුද කියලා ඔන්න ඉන්න ඒ ටික. අර ඊළඟට ආයෙ දවසක කරන්න වෙනවා. කොහොමද රිපීට් එකක් දෙනවා. දැන් මේ ටයිම් එකේ බැරි ළමයි ඉන්නවනේ. මම ඔයගොල්ලන් ටයිම් ටේබල් එකක් එව්වනේ. අද මේ කරන ක්ලාස් එක හෙට හවස 5ට ආයෙ රිපීට් දෙනවා. මොකද දැන් අද බැරි ළමයි ඉන්නවත් දන්නේ නැහැ මේ වෙලාවේ. දැන් ඔන්ලයින් හින්දා අපිට ඒ chance එක තියෙන ඕනි වෙලාවක කරන්න පුළුවන්. ඊට අමතරව YouTube එකට වීඩියෝ එකක් දාන්න. ඒතකොට ක්‍රම 3ෙන් කොයි ක්‍රමයකට හරි කමන්නේ සම්බන්ධ කරලා වැඩේ කරගන්නයි ඒවා කරන්න ඕනේ.
හරි ඉතින් මේ වෙලාවේ සම්බන්ධ වෙන්න කියලා කියන්නේ ප්‍රශ්නයක් එහෙම වුණනම් අහන්න පුළුවන්. වීඩියෝ එකක් බැලුවට එහෙම කරන්න බෑනේ. ඒ හින්දා දැන් ඔන්න දැන් ටික ඔන්න දැන් කරුණු ගොඩක් තියෙනවා දැන් ඔයගොල්ලන්ට මතක තියාගන්න. අවශ්‍යතාව වුණා ගැන ගොඩක් දේවල් කතා කරා. මිනිස්සුගේ අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන ප්‍රධාන ක්‍රම හතරක් ගැන දැන් කියලා දුන්නා. ඊළඟට රටක පැවැත්මට ව්‍යාපාර අත්‍යවශ්‍යයි කියලා දුන්නා. මම ඔයගොල්ලන්ට ගිය සතියේ ගෙදරදී කරන් වෙන්න කියලා කිව්වා අර නොලෙජ් ටෙස්ට් එකේ තියෙන එක අභ්‍යාසයක් දෙකක් ස්වාධ්‍යයන අභ්‍යාසංක 1 කියන එක යුක්තක් ගන්න එක අනිත් ටියුට් එකේ ඔයගොල්ලන් ටියුට් දෙකක් දීලා ඇති ඒ අනිත් ටියුට් එකේ අභ්‍යාසංක 1 හරි තාම මේ ළමයින්ට හැමෝටම ටියුට් එක ලැබිලා නැති නිසා පොඩි ප්‍රශ්න තියෙනවා ලබන මාසෙ වෙනකොට තමයි ඉතින් ඕක හරියට ස්ථාවර වෙන්නේ නැත්තම් මේ අලුතෙන් සම්බන්ධ වෙන ළමයින්ගේ ටියුට් ඉතින් අලුතෙන් මේ පැයවන්නේ මෙන්න මේ ව්‍යාපාර වලින් ඔයාගේ මොන අවශ්‍යතාවයද ඉටු කරන්නේ කියලා අහනවා. පාසලෙන් ඔයා මොකද්ද ලිව්වේ? ලියපු ළමයිට අක්කාර උත්තර දෙන්න. අධ්‍යාපනය. හරි. රෝහලෙන් මොකද්ද ඉටු වෙන අවශ්‍යතාවය? සෞඛ්‍ය. හරි. CIB රෙදි පිළිවෙලසලෙන් මොකද්ද? පැළඳුම්. බේකරිය නම් ආහාර. මහජන පුස්තකාලය ඉන්ධනය. ඉන්ධනය විතරද? අධ්‍යාපනය. අධ්‍යාපනය ඉන්ධනය දෙකම අවශ්‍යතා දෙකම එකෙන් ඉෂ්ට වෙනවා. රත්නපුර සිංහ රෝහල මොකක්ද අවශ්‍යතාවය? සෞඛ්‍ය. චිත්‍රපට ශාලාවක් නම් ඉන්ධනය. ඒකට ලියන්න එපා අධ්‍යාපනය කියලා එහෙම ඉන්ධනය. ඉන්ධන පිරවුම් හලක් නම් බලශක්තිය. අන්න ඒකනේ ළමයි දැන් අර අපි ප්‍රායෝගික අභ්‍යාසය කරනකොට තමයි අපිට ටක් ගාලේ අවශ්‍යතාව වුණා කියන සංකල්ප දෙක හොඳට මතක හිටින්නේ. ඊළඟට මම කරන්න කිව්වා අභ්‍යාසංක 6. ගෙදරදී කරන්න කිව්වා අභ්‍යාසංක 6. කොහොමද? පාස දාන්නවන්නේ ඔබගේ අවශ්‍යතා ඉටු කරන ව්‍යාපාර තුනකි. බේකරියක්, නිමේදුම් නිෂ්පාදන ව්‍යාපාරයක්, රජයේ රෝහලක්. ඒ තුන දීලා තියෙනවා. ඔබට ලැබෙන ව්‍යාපාරය ගැන අවධානය යොමු කරන්න. එම ව්‍යාපාරයේ මගින් ඉටු කරන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? බේකරි නිෂ්පාදනය නම් එතකොට අපි ලියනවා ආහාර කියන. නිමේදුම් නිෂ්පාදන ව්‍යාපාරය නම් අපි ලියනවා ඇඳුම් කියන. රජයේ රෝහල අපි ලියනවා සෞඛ්‍ය කියන. ඒ කියන්නේ ඔය අහන්න මේ ව්‍යාපාර තුනෙන් ඉටු කරන අවශ්‍යතාවය මොකක්ද කියලා තමයි ඔය අහන්නේ. ඊළඟට යටින් අහනවා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා එම ව්‍යාපාරය මගින් ඔබට සපයනු ලබන දෑ මොනවාද? ඒ කියන්නේ මේ එක් ව්‍යාපාරයෙන් ඔයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් දෙන්නේ මොනවද කියලා නේ අහන්නේ. ඒ කියන්නේ පුතේ අර අවශ්‍යතාවයට අදාළ උවමනා ටික මොනවද කියන එක තමයි අහලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්න වලින් අහනකොට අහන්නේ ඔහොමයි. කෙලින්ම අවශ්‍යතා නම් කර ඊට අදාළ උවමනා ලියන්න කියලා අහන්නේ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන බලන්න ව්‍යාපාර තුන දීලා අවශ්‍යතා තුන අහනවා. ඊළඟට ඒකට ගැලපෙන උවමනා ටික ඊට එහා පැත්තෙන් අහනවා. එතකොට බේකරියෙන් ලැබෙන දේවල් ටිකක් පල්ලෙහාට ලියන්න. මොනවද සාමාන්‍යයෙන් බේකරියෙන් ලැබෙන දේවල්? ඔයම් තියෙන්නේ චූම් පාන් ලොරියේ තියෙන කැම ජාති ටික ලියන්න. ඉතින් මාළු පාන්, බිත්තර පාන්, රෝස් පාන්, නිකම් පාන්, පාන්ම තියෙනවනේ ලියන්න හතරක් පාන්. ඊළඟට නිමේදුම් ව්‍යාපාරයෙන් මොනවද වාගිට වෙන උවමනාවල් ටික? ඒකෙත් තියෙන ඇඳුම් ටිකක්. ඉතින් ෂර්ට් තියෙනවා, කලිසම් තියෙනවා, සුවඳ විලවුන් තියෙනවා, පාවහන් තියෙනවා, තෑගි භාණ්ඩ. ඔය හැමදේම අපිට දෙනවනේ නිමේදුම් ව්‍යාපාරවලින්. රජයේ රෝහලෙන් ලැබෙන දේවල් දැන් ඔය මම කියපුවා නම් ඕගොල්ලෝ ලියලා ඇති. අපිට පොඩ්ඩක් හිර වෙන තැන තමයි රජයේ රෝහලෙන් ලැබෙන දේවල් මොනවද ඕගොල්ලෝ ලිව්වේ මට කියන්න බලන්න. රජයේ රෝහලෙන් ලැබෙන දේවල් හැටියට මොනවද ඕගොල්ලෝ ලිව්වේ? රජයේ රෝහලෙන් ලැබෙන දේවල් හැටියට මොනවද ලිව්වේ කියන්නකෝ? ඖෂධ ලියලා ඇති හැමෝම. බෙහෙත් ಜಾති. තව මොනවා හරි ලියපුවා තියෙනවා කියන්න බෑ.
ප්‍රතිකාර ඔව් බෙහෙත් දෙන එක හරි. මං අහන්නේ වෙන මොනවද රජයේ රෝහලෙන් අපිට දෙන්නේ? සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය උපදෙස් හරි. තව වෛද්‍ය සායන වෛද්‍ය සායන, දන්ත සායන ඒ වගේ ඒවා හරි. තව මොනවාද? වෛද්‍ය උපදේශන සේවා ඔව් ඒක හරි. උපදේශන සේවා හරි. වෙන මොනවාද? ඇයි රසායනාගාර සේවා? රසායනාගාර සේවා කියන්නේ පුතේ ලේ එහෙම චෙක් කරන ඒවා. ලේ චෙක් කරනවා, මුත්‍රා චෙක් කරන ඒ වගේ පරීක්ෂණ කරන්නේ රෝහලේ. ඒවත් හරි. රසායනාගාර සේවා හරි. ඊළඟට සැත්කම් ඔපරේෂන් කරන සැත්කම්. ඊළඟට එන්නත් ප්‍රතිශක්ති කරන එන්නත්. ඔය පොඩි කාලේ විදින්නේ මාස 3න් විදිනවා, අවුරුද්දෙන් විදිනවා, 2න් විදිනවා, 5න් විදිනවා ගා විදින්නේ. ප්‍රතිශක්ති කරන එන්නත්. හරි. දැන් ගන්නකො ආය අපේ ටියුට් එක. දැන් ඔය දෙකනේ මම ඉදිරියට කරන්න කියලා කිව්වේ. දැන් ඔන්න අවශ්‍යතාව ඕනා ගැන සම්පූර්ණ කතාව හරි. ඊළඟට රටක පැවැත්මට, ආර්ථිකයේ පැවැත්මට ව්‍යාපාර කියන දේ අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණාවත් හරි. අපිට තියෙන අලුත් මාතෘකාවක් දැන් මේක පුතේ අලුත් සිලබස් එකේ දාලා තියෙන කොටසක්. අනිවාර්යෙන් බලා ගන්න ඕනේ හින්දා අලුත් විෂය නිර්දේශය තමයි මේක ඇල්ල දාලා තියෙන්නේ. ව්‍යාපාරවල තිබිය යුතු ගති ලක්ෂණ කියන එක. ගති ලක්ෂණ මෙතන උගන්වනවා 7ක්. හරියට අහගෙන ඉන්න. ව්‍යාපාරවල ගති ලක්ෂණ කියලා මෙතන උගන්වනවා 7ක්. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් මොකක් හරි සිද්ධියක් දීලා අපෙන් අහන්න පුළුවන් ඒක ව්‍යාපාර කටයුත්තක්ද නැද්ද කියලා. අපිට බැලූ බැලමට හිතා ගන්න බෑ ඒක ව්‍යාපාරයක්ද නැද්ද කියලා. ආන්ගේ වෙලාවට මෙන්න මේ ගති ලක්ෂණ ටිකෙන් තමයි බලා ගන්න තියෙන්නේ. මොනවා හරි සිද්ධියක් දීලා ඒක ව්‍යාපාර කටයුත්තක්ද නැද්ද කියලා ඇහුවොත් ඔයා හොඳට බලන්න ඕනි මේ සිද්ධිය ඇතුලේ මෙන්න මේ ගති ලක්ෂණ ටික තියෙනවද කියලා. හරිද? මේ ගති ලක්ෂණ ටික තියෙනවා නම් තමයි ඒක ව්‍යාපාරයක් කියලා පිළිගන්නේ. දැන් මම ඔයගොල්ලන්ගේ නිකමට අහන්නම්කෝ උදාහරණ කිහිපයක්. අපේ ගේ තියෙන්නේ රත්නපුර සමන්දේවාලේ කිට්ටු කියලා හිතන්නකො. සමන්දේවාලේ වේනමානේ තමයි අපේ ගේ තියෙන්නේ. මම සමන්දේවාලේ පෙරහැර කාලේට අපේ ගෙදර මිදුලේ හොඳට ඉඩ තියෙනවා. මම සමන්දේවාලේ පෙරහැර කාලේට පාරායිනි ගහනවා බෝඩ් එකක් පාකින් කියලා. පාකින් කියලා ගහලා පෙරහැර බලන මිනිස්සුන්ගේ වාහන නවත්තන්න මම මිදුලේ දෙනවා ඉඩ. හැම වාහනයකම මම රුපියල් 200ක් විතර ගන්නවා. පාකින් කියලා ගහලා දැන් දැකලා ඇතිනේ. පෙරහැර බලන යනකොට ඒ වගේ තියෙන පැත්තෙම ගෙවල් වල පාකින් දෙනවා ඒ කාලේ. මට කියන්න මං කරපු වැඩේ ව්‍යාපාර කටයුත්තක්ද නැද්ද? ඒක ව්‍යාපාරයක්ද නැද්ද? කියන්න. ව්‍යාපාරයක් හැමෝම කියන්නේ ව්‍යාපාරයක් කියලානේ. හරි. තව උදාහරණයක් කියන්නම්කෝ. අපේ ගෙදර තියෙන ලොකු රඹුටන් ගහ. අර මස් ගැලවෙන හොඳ රඹුටන් එක කියලා හිතන්නකෝ. මම රඹුටන් කාලේට අර රඹුටන් ටික කඩලා ගේ ඉස්සරහනේ දැන් පාරායිනෙමයි අපේ ගේ තියෙන්නේ. මම ඒ හින්දා රඹුටන් ටික කඩලා පාරායිනේ මැත්තක් ගහගෙන ওই මැස්සේ තියාගෙන ඉන්න ඕන නිකන් රඹුටන් ටික තියාගෙන විකුණනවා. අර අපේ ගහේ හැදිච්ච රඹුටන් ටික. ඒක ව්‍යාපාර කටයුත්තක්ද නැද්ද? ව්‍යාපාරයක්ද නැද්ද? ව්‍යාපාරයක් කියලා කියනවා. එතකොට මගේ වාහනේ මම දානවා ikman.lk එකේ විකුණන්න. වාහනේ විකුණන්න හිතෙනවා මම ඒ හින්දා දානවා ikman.lk එකට දාලා ඔන්න ඒකෙන් කවුරු හරි ගණන්කාරයෙක් හම්බ වෙලා මගේ වාහනේ මම විකුණනවා. ඒක ව්‍යාපාරයක්ද නැද්ද? ව්‍යාපාර කටයුත්තක්ද නැද්ද? ව්‍යාපාරයක්. එකත් ව්‍යාපාරයක්. හරි. දැන් ඕගොල්ලෝ හැමෝම කිව්වේ මේ සිද්ධි තුනම ව්‍යාපාර කටයුතු වගේ පේන හින්දානේ.
අපි බලමු ඒක එහෙමද කියලා. ඒවා ව්‍යාපාරද කියලා. ඒවා ව්‍යාපාරද කියන එක දැන් ඕගොල්ලෝ අර බැලූ බැලමට පේන විදිහෙන් තමයි දැන් ඔය මට උත්තර දුන්නේ. ඔයගොල්ලෝ මට උත්තර දුන්නේ ඒක අර බැලපු ගමන් ව්‍යාපාර කටයුතු වගේ පේනවා. හැබැයි ඔතෙන්ට අදාළ තියරිය දාන්න එපා දැන් අපි. තියරිය තමයි ඔයිට අදාළ තියරිය තමයි මෙන්න මේ දැන් උගන්වන ගති ලක්ෂණ ටික ඕවා තියෙනවද කියලා බලන්න ඕනේ. දැන් මේ උගන්වන ගති ලක්ෂණ 7ක් තියෙනවා 7ම තියෙන්න ඕනේ ඕවා. පළවෙනි ගති ලක්ෂණය ලියන්න පළවෙනි ස්තරේ විකිණීමක් හෝ හුවමාරුවක් සිදුවීම. විකිණීමක් හෝ හුවමාරුවක් සිදුවීම. විකිණීමක් හෝ හුවමාරුවක් සිදුවීම. දැන් මට කියන්න සමන් දේවාලේ ගාව පාකින් දෙන එකේ විකිණීමක් හුවමාරුවක් වෙනවද? බයලතු කියන්න. සමන් දේවාලේ ගාව පාකින් දෙන එකේ විකිණීමක් හුවමාරුවක් වෙනවද? නෑ වෙනවා සර්. ඔව් වෙනවනේ. ඒ මගේ ඉඩකඩ ටිකනේ මම දෙන්නේ. එතකොට එතන ඒගොල්ලෝ ඒකලා මම සල්ලි ගන්නවනේ. රුපියල් 200ක් ගන්නවා එක වාහනයකින්. හරි විකිණීමක් හුවමාරුවක් වුණා. ගෙදර ගහේ රම්පටන් ටික පාරයින් තියාගෙන විකුණන එකේ විකිණීමක් හුවමාරුවක් වෙනවද? වුණා සර්. ඔව් වෙනවා. ඔය එතනත් වෙනවා. ඉතින් රම්පටන් විකුණනවා කියලා නේ කිව්වේ. රම්පටන් විකුණනවා නම් එතනත් ඒ විකිණීමක් හුවමාරුවක් වෙනවා. හරිද? එතකොට තව මොකද්ද මම කිව්වේ? ඉක්මන්.lk එකේ දාලා වාහනේ විකුණන එකේ විකිණීමක් හුවමාරුවක් වෙනවද? වෙනවා සර්. හරි. ඒ කියන්නේ මේ උදාහරණ තුනේම පළවෙනි ගති ලක්ෂණය නම් තියෙනවා. ඒ කියන්නේ තාම අපිට ඒව ව්‍යාපාර කටයුතු හැටියට පිළිගන්න පුළුවන්. තම ඔයගොල්ලන්ගේ සිද්ධි තුනක් දීලා ඇහුවා ඒව ව්‍යාපාරද කියලා. ඔයගොල්ලෝ කිව්වා ඔව් කියලා. ඒක එහෙමද කියලා තමයි දැන් මේ බලන්නේ. ඒක එහෙම වෙන්න නම් මෙන්න මේ ගති ලක්ෂණ ටික තියෙන්න ඕන. ගති ලක්ෂණ තියෙනවා 7ක්. පළවෙනි එක තමයි දැන් ඔය කිව්වේ විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. දැන් මම කියපු උදාහරණ තුනේම මේ ගති ලක්ෂණේ තියෙනවා. දෙවෙනි එක ලියා ගන්න භාණ්ඩ හා සේවා ගනුදෙනු වීමක් සිදුවීම. භාණ්ඩ හා සේවා ගනුදෙනු 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 සිදුවීම. දැන් මට කියන්න පුතේ මේ අර සිද්ධිවල සමන් දේවාලේ ගාව පාකින් දෙන එකේ භාණ්ඩ සේවා ගනුදෙනුවක් එතන වෙනවද? භාණ්ඩයක් හරි සේවාවක් හරි ගනුදෙනුවක් වෙනවද එතන? ඔව් සර්. වෙනවද? ඔව් සර්. ඔව්නේ. ඒ සේවාවක්නේ අපිට සපයන්නේ ඉතින් වාහනේ පාක් කරන්න දීලා. ඊට සල්ලි ගන්නවනේ. කම්පියුටර් විකුණන සිද්ධිය ඇතුලේ භාණ්ඩ සේවා ගනුදෙනුවක් වෙනවද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඉක්මන්.lk එකේ දාලා වාහනේ විකුණන එකේ භාණ්ඩ සේවා ගනුදෙනුවක් එතන උනාද? ඔව් සර්. ඔව්නේ. හරි. එහෙනම් ගති ලක්ෂණ දෙකම තියෙනවනේ. ගති ලක්ෂණ දෙකක් තියෙනවා දැනට. තුන්වෙනි ගති ලක්ෂණය ලියන්න. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. තුන්වෙනි ගති ලක්ෂණය ලියන්න පුතේ ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. 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 හරි ගනුදෙනු අඛණ්ඩව සිදුවීම කියනවනේ. දැන් මොකද කියන්නේ? සමන් දේවාලේ ගාව පාකින් දෙන එකේ ওই ගති ලක්ෂණේ තියෙනවද?
නෑ සර්. නෑනේ. නෑ සර්. ඒ කියන්නේ පෙරහැර ඉවර වෙනකොට ඉවරයි නේ වැඩි. අන්න ඒකනේ වෙන්නේ. පෙරහැර ඉවර වෙනකොට වැඩේ ඉවරයි. කියන්නේ ගනුදෙනු අඛණ්ඩව සිදුවීම කියන එක එතන නෑ. එතකොට රම්බුටන් ගෙදර ගහේ රම්බුටන් ටික විකුණන එකේ ගනුදෙනු අඛණ්ඩව සිදුවීම තියනවද? නෑ සර්. ඒකෙත් නෑනේ. රම්බුටන් කාලේ ඉවර වෙනකොට වැඩේ ඉවරයිනේ. ඉක්මන්.lk එකට දාලා වාහනය විකුණන්න ගියාම ඒකෙත් නෑනේ. ඒ කියන්නේ පුතේ ඒ සිද්ධි තුනම ව්‍යාපාර හැටියට පිළිගන්න බෑ. අන්න ඒකයි මම කිව්වේ ගති ලක්ෂණ ටික දාලා බලන්න ඕනි කියන්නේ. ව්‍යාපාර ගති ලක්ෂණ නැත්තම් ඒක ව්යාපාරයක් හැටියට පිළිගන්නේ නැහැ. දැන් බලන්න අපි අර මං කියපු සිද්ධි තුනම බැලුව බැලමට අපිට පෙවුණ ව්‍යාපාර වගේ. හැබැයි ගති ලක්ෂණ ටික අනුව බැලුවාම අර ගනුදෙනු අඛණ්ඩව සිදුවීම කියන එක එතන නැහැ. ඒ එකක්වත් දිගටම වෙන ඒවා නෙවෙයි. දිගටම වෙන ඒවා නෙවෙයි. ඒ හින්දා ඒවා ව්‍යාපාර හැටියට පිළිගන්නේ නැහැ. ඔන්න ගති ලක්ෂණ තුනයි. හතරවෙනි එක ලියන්න ව්‍යාපාරයක් හැටියට පිළිගන්න නම් තියෙන්න ඕන ඊළඟ ගති ලක්ෂණය හතරවෙනි එක ලියන්න. ලාභයෙන් ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. 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 ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයක් විදිහට පිළිගන්න නම් එක්කෝ ලාභයක් ලබන්න කරන දෙයක් වෙන්න ඕනි. එක්කෝ ප්‍රතිලාභයක් ලබන්න කරන දෙයක් වෙන්න ඕනි. අර ලාභයක් කියලා විතරක්ම කියන්න බෑ. මොකද අපි නිර්වචනය තුලදී කිව්වනේ ලාභ අරමුණෙන් හෝ ලාභ අරමුණෙන් තොරව තියනවා කියලා. ඒ විදිහටම තියනවා කියලා. ඒ නිසා ව්‍යාපාරයක් විදිහට පිළිගන්න නම් එක්ක ලාභ ලබන්න හිතාගෙන කරන දෙයක් වෙන්න ඕනි. එක්ක ප්‍රතිලාභයක් ලබන්න හිතාගෙන කරන දෙයක් වෙන්න ඕනි. ලාභයෙන් හෝ ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීමක් වෙන්න ඕනි. හරිද? පස්වෙනි එක ලියන්න අවදානමක් තිබීම. අවදානම් තිබීම. අවදානම් තිබීම. අවදානමක් තිබීම එහෙම නැත්නම් අවදානම් තිබීම. අවදානම් තිබීම. ඒ මොකද්ද ඒ කතාව? ව්‍යාපාරයක් විදිහට පිළිගන්න නම් පුතේ මෙහෙමයි. අර හරියටම කියන්න බැරි දේවල් තියෙනවා. ඒක තමයි අවදානමක් තියනවා කියන්නේ. වෙයිද නැද්ද කියන එක හරියටම කියන්න බැරි නම් අපි කියනවා එතනට අවදානමක් තියනවා කියලා කියන්නේ. යම් කිසි දෙයක් සිදුවීම හෝ සිදු නොවීම යන හරියටම කියන්න බැරි නම් ඒ කියන්නේ අවදානමක් තියනවා කියන්නේ. දැන් බිස්නස් කරන්න මිනිස්සු බය ඕකනේ. දැන් හැම වෙලෙම බිස්නස් වලට අත ගහන්න මිනිස්සු බයයි. දැන් ඕගොල්ලන්ට ගෙවල් වලින් අම්මලා තාත්තලා හැම වෙලෙම මොකද්ද කියන්නේ? හොඳට ඉගෙනගෙන කොහොම හරි හොඳ රස්සාවක් කරපන් කියන එකනේ කියන්නේ. වෙලෙම ගෙවල් වලින් ඕගොල්ලන්ට කියන්නේ මොකද්ද? හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න කියන්නේ. දැන් ලේසියකට ගෙදරකින් කියන්නේ නැහනේ හොඳට ඉගෙනගෙන හොඳ බිස්නස් එකක් කරපන් කියන. අපේ ගෙදරින් වුණත් මම කැම්පස් ගිහිල්ලා ජොබ් එකක් එහෙම කරන්නේ නැහැ කියලා දැනුත් ඉලපුවම බනිනවා. අපරාධ කැම්පස් ගිහිල්ලා නිකන් ඔහේ ඉන්නවා පත්තුරුපත් වීමක්වත් ගන්න නැහැ රජේ එක. ටියුෂන් පන්ති කර කර ඉන්නවා එහෙම කියලා බනිනවා. ඇයි මේ මිනිස්සු මේ ජොබ් වලටම දඟලන්නේ? ඒකට හේතුව මේ මිනිස්සු ව්‍යාපාර වලට පිවිසෙන්න තියෙන බයක් තියෙනවා. බිස්නස් පැත්තට අත ගහන්න බයයි. බය කියන්නේ මෙතන තියෙන එකම දේ තමයි සුවර්ණයනේ. සුවර් කරලා කියන්න බෑනේ. අවිනිශ්චිතයි. ලාභ ලබයිද පාඩු ලබයිද? හරියටම කියන්න බෑ. සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද? හරියටම කියන්න බෑ. අන් එක තමයි පුතේ බිස්නස් කරනකොට අවදානමක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක දරාගෙන ඒ අවදානවට මූණ දෙන්න පුළුවන් මිනිහෙක් තමයි බිස්නස් එකකට අත ගහන්නේ. හැමෝම දඟලන්නේ මේ පොඩි පඩියකට හරි කමන්නේ රස්සාවක් හොයාගන්න. ගෙවල් වලුත් හැම වෙලේම සතුටු වෙන්නේ ඕගොල්ලෝ ආණ්ඩුවේ රස්සාවක් හොයාගත්තොත්. ග්‍රාම නිලධාරි හරි කමන්නේ. මොකේ හරි කමන්නේ රජයේ කන්තෝරුවක ජොබ් එකක් ගත්තොත් දෙමව්පියෝ සෑහෙන සතුටුයි. බලනකොට පඩි තියෙන රුපියල් 25000යි මාසෙට. එක්ක 30000යි.
හැබැයි ඒක හින්දා ලොකු ෆිට් එකක් හිතට. එතන තියෙන්නේ අර නිශ්චිතයිනේ. අනිවාර්යෙන් මේ වැටුප ලැබෙනවා කියලා දන්නවා. එතකොට ටෙන්ෂන් එකක් තියෙනවා කියලා දන්නවා. ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් නිසා තමයි මිනිස්සු මේ ජොබ් වලට දඟලන්නේ. බිස්නස් වලට එන්න බය වෙලා තියෙන්නේ අරක සුවර් නැහැ. ජොබ් එකක් කරාම ලැබෙන වැටුප සුවර්නේ. බිස්නස් වල එහෙම නෑ පුතේ. ඒකයි අවදානම් තියෙනවා කියලා කියන්නේ. හරියටම නිශ්චිතව කියන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා ව්‍යාපාර කරද්දී. එහෙම තියෙන්න ඕනි. මොකද ඒක ව්‍යාපාර වල ගති ලක්ෂණයක් හැටියට දැන් අපි මේ ඉගෙන ගන්නවා. එහෙම අවදානම් නැහැ කියන්නේ ඒක ව්‍යාපාරයක් වෙන්නේත් නැහැ. අවදානමක් නැහැ කියන්නේ ඒක ව්‍යාපාරයක් වෙන්නේත් නැහැ. ඒ නිසා ව්‍යාපාර කරද්දී ඒ වගේ මූණ දෙන්න තියෙන අවදානම් තියෙනවා ගොඩක්. හරියටම කියන්න බැරි දේවල් තියෙනවා ගොඩක්. අපි ලියාගමු එකින් එක. ව්‍යාපාර මූණ දෙන විවිධ අවදානම්. උදාහරණ කියලා උතන යටින් ඉඩ තියලා තියෙන ඒවා ලියන්න තමයි. ලියන්න. පාරිභෝගික රුචිය මෝස්තර හා ඉල්ලුම වෙනස් වීම. 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 අපි ඉස්සර ලියාගෙන ඉමු එතකොට ලේසි. ඊළඟට යන්ත්‍ර උපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම. ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ බලලා ලියා ගන්න පුළුවන්. යන්ත්‍ර උපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම. යන්ත්‍ර උපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වීම. ඊළඟට වෙළඳපොළ තරගකාරීත්වයේ ඉහළ යාම. වෙළඳපොළ තරගකාරීත්වයේ ඉහළ යාම. වෙළඳපොළ තරගකාරීත්වයේ ඉහළ යාම. ඊළඟට අමුද්‍රව්‍ය හිගය, විදුලිය බිඳ වැටීම හා ඉන්ධන හිගය. අමුද්‍රව්‍ය හිගය, විදුලිය බිඳ වැටීම හා ඉන්ධන හිගය. ශ්‍රමිකයන්ගේ ගැටලු, වැඩ වර්ජන ආදිය. ශ්‍රමිකයන්ගේ ගැටලු, වැඩ වර්ජන ආදිය. ශ්‍රමිකයන්ගේ ගැටලු, වැඩ වර්ජන ආදිය.
ගිනි ගැනීම සොරසතුරු උපද්‍රව අනතුරුවාදී විපත් ගිනි ගැනීම සොරසතුරු උපද්‍රව අනතුරුවාදී විපත් ගිනි ගැනීම සොරසතුරු උපද්‍රව අනතුරුවාදී විපත් දැන් මේ කියන්නේ ව්‍යාපාර ගති ලක්ෂණවල පස්වෙනි ගති ලක්ෂණය අවදානම් තිබීම. ඒ යටතේ එන අවදානම් ටික තමයි දැන් මේ කියන්නේ. ගිනි ගැනීම සොරසතුරු උපද්‍රව අනතුරුවාදී විපත්. ඊට වැරදි කළමනාකරන තීරණ. 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 දැන් ඔය ඇවිල්ලා ව්‍යාපාර කරද්දී අපිට මූණ දෙන්න සිද්ධ වෙන අවදානම් කියලානේ මම ඔයගොල්ලන්ට කිව්වේ. දැන් බලන්න පුතේ මොන බිස්නස් එකක් කරත් ඔය කියන අවදානම් දරාගෙන කරන්න එපා අපි. දැන් පළවෙනියටම කියපු අවදානම තමයි මොකද්ද? පාරිභෝගිකයන්ගේ රුචිය මෝස්තර හා ඉල්ලුම වෙනස් වීම. ඕනි වෙලාවක වෙනස් වෙන්න පුළුවන් දෙයක් නේ හරියටම කියන්න බෑනේ ඔක. පාරිභෝගිකයන්ගේ රුචිය කියන එක වෙනස් වෙන්නේ හැටි හරියට කියන්න බෑ. ඒ අවදානමට අපි මුණ දෙන්න වෙනවා. පාරිභෝගිකයන්ගේ රුචිය කැමැත්ත කියන එක. දැන් හිතන්න මොකක් හරි ටෙලි නාට්‍යයක් බලනවා කියන. එතකොට ඔන්න ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ඒ ටෙලි නාට්‍ය බලනවා කියලා ඔන්න කියනවා. හැමතැනම දන්න කට්ටිය අහන කට්ටිය ඔක්කොම ඒක බලනවා වගේ පේනවා. මෙන්න ටික දවසක් යනකොට දැන් ඒ ටෙලි නාට්‍ය තියද්දිම වෙන එකක් එනවා. වෙන channel එකක හරි ඒ channel එකේම හරි වෙන එකක්. දැන් ඔක්කොමලා කතා කරන්නේ ඒක ගැන. අන්න මිනිස්සුන්ගේ මොක වෙනස් වෙලාද? රුචිය වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ රුචිය වෙනස් වෙනවා. ඒක ඒ ව්‍යාපාරිකයාට ඒ අවදානම දරා ගන්න වෙනවා. ඉතින් අපිට කියන්න බෑ මේ අපිට දැන් මිනිස්සුන්ගේ මේ තියෙන කැමැත්ත මිනිස්සු මේ තියෙන ඉල්ලුම දිගටම තියෙයිද කියන. ටක් ගාලා වෙනස් වෙනවා මිනිස්සුන්ගේ රුචිය කියන දේ. කැමැත්ත කියන දේ. අපි එහෙම කැමැත්තෙන් ඉඳලා ටක් ගාලා අපි වෙන දෙයකට කැමති වෙනවා. ඔන්න ව්‍යාපාර ගුණ දෙන එක අවදානම. අනික මෝස්තර. පාරිභෝගික රුචිය ඒ වගේම මෝස්තර. මෝස්තර කියන්නේ භාණ්ඩවල මෝස්තර දැන් ඇඳුම් එහෙම කොහොමද ඒවා මෝස්තර සරින් සරේ වෙනස් වෙනවද? දැන් සාමාන්‍යයෙන් අද කාලේ කඩේකට ගිහිල්ලා කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඩෙනිමක් ගන්නකොට තියෙන මහුන් අනම්මනම් සියල්ල බලලි වෙන වෙලාව හොඳ ඩෙනිමක් ගන්නනේ අපේ කාලේ අපි බැලුවේ. දැන් ඉන්නේ උන් ඩෙනිමක් ගන්න ගියාම බලන්නේ මොකද්ද? ඉරිච්චා. ඉරැලිච්චානේ ගන්නෙ. පළු රතිය වදගෙන ඉන්නේ. ඒක මෝස්තර වෙනස් වෙලා ඉන්නේ. එතකොට දැන් හිතන්න ඒ ඇඳුම් කඩවල වල හොඳට තියෙන ඩෙනිම් විකිනෙන්නේ නැද්ද මේ දවස්වල? හොඳට තියෙන ඩෙනිම් අඩුවේද? හොඳට තියෙන ඩෙනිම් විකිනෙන්නේ නැහැ. ඉරිච්චනේ දැන් ගන්න හැම එක්කෙනාම. අන්න ඒ මෝස්තරේ වෙනස් වෙනකොට ඒ පාඩුව දරා ගන්න වෙනවා. ඉතින් ඒ අවදානකට අපි මුණ දෙන්න ඕන. පාරිභෝගික රුචිය වෙනස් වෙනවා, මෝස්තර වෙනස් වෙනවා, ඉල්ලුම වෙනස් වෙනවා. දැන් වැස්ස කාලේට ඉල්ලන සමහර දේවල් පායන කාලේට ඉල්ලන්නේ. දැන් මේ දවස්වල නිතර ජුරු ගගා වහිනවා. දැන් ওই පාරවල් අයිනේ තැඹිලි විකුණන මිනිස්සුන්ගේ එහෙම බිස්නස් මොකද කියන්නේ මේ දවස්වල ටිකක් අඩුයි. මේ වැස්සේ දෙමි තැඹිලි බොනේ උන් ඉන්නේ. ඔන්න දැන් පායන කාලේට ඒ මිනිස්සුන්ට හොඳට බිස්නස් තියෙනවා. කූල් බීම වලට තැඹිලි වලට. අය අහුවේ කරවෙවි යනකොට ඉතින් ටක් ගාලා අපි අර වගේ ඒවා ගන්න ඕනේ. ඒකයි ඒක ඇවිල්ලා ඉල්ලුම ඉතින් අට සුවර ගල්ලා කියන්න බෑ. එක එක කාලෙට ඉල්ලුම වෙනස් වෙනවා. ඔන්න ව්‍යාපාර කරනකොට මුණ දෙන්න සිද්ධ වෙන එක අවදානම. මොකක්ද අවදානම? පාරිභෝගිකයන්ගේ රුචිය මෝස්තර ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ඒක අපිට කාටවත් හරියට නිශ්චිතව කියන්න බෑ. අවදානම් කියලා කියන්නේ හරියටම කියන්න බැරි දේවල්. ඊළඟට යන්ත්‍රෝපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. මොකද? යන්ත්‍රෝපකරණ හා නිෂ්පාදන තාක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. ඒකත් හරියනේ. ඒ කියන්නේ පුතේ ඉස්සර භාණ්ඩ හදපු විදිහටම නෙවෙයිනේ දැන් භාණ්ඩ හදන්නේ. මේට අවුරුදු ගානකට කලින් මොකක් හරි භාණ්ඩයක් හදපු විදිහක් තියෙනවා නම් ඒ විදිහට නෙවෙයි දැන් හදන්නේ.
ඉතින් එහෙම භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් ටක් ගාලේ අලුත් ක්‍රම වලට අනුගත වෙන්න ඕන. දැන් නිකමට හිතන්නකො වඩු මාසුන් නැහැ කෙනෙක් කියලා. දැන් ඉස්සර වඩු මාසුන් නැහැ කෙනෙක් ලී බඩු හදපු විදිහටද දැන් ඉන්න ඔය ලී බඩු හදන තැන් වලත් ලී බඩු හදන්නේ. නෑනේ ඒව හදන විදි සම්පූර්ණ වෙනස් වෙලා. ඕගොල්ලන්ගේ ආච්චි ගෙදර බත්තු විපු විදිහට නෙවෙයිනේ ඔයා දැන් ගෙදර බත්තු යන්නේ. ආච්චි දරලිපේ තියාගෙන එහෙමනේ තාච්චි බත්තු ඉුවේ. දැන් ඔයා බත්තු යන්නේ එහෙම නෙවෙයිනේ රයිස් කුකර් එකට දැම්ම ස්විච් එක දැම්ම එච්චරනේ. ආච්චි ඒ කාලේ කැඳ හදපු විදිහට නෙවෙයිනේ ඕගොල්ලන්ගේ ගෙදර දැන් කැඳ හදන්නේ. ආච්චි වංගෙඩිය දාලා කොටලා මිරිකලා තමයි කැඳ හැදුවේ. දැන් ඕගොල්ලෝ කෙලින්ම බ්ලෙන්ඩරේට දාලා නිකන්. ඒකයි ඉතින් ගෙදර වුණත් යම් දේවල් හදන විදිය වෙනස් වෙලා ව්‍යාපාරික වශයෙන් උත් ඒ නිෂ්පාදන තාක්ෂණය සරින් සරේ වෙනස් වෙනවා. නිෂ්පාදන තාක්ෂණය වෙනස් වෙනවා. ඒක ව්‍යාපාර මුණ දෙන අවදානම. හරියටම කියන්න බෑ. අපි දැන් මේ හදන විදියටම දිගටම භාණ්ඩ හදන්න පුළුවන් වේද කියලා අපිට කියන්න බෑ. හරි? ඒක ව්‍යාපාර මුණ දෙන අවදානම. ඊළඟට වෙනද කොළ තරගකාරීත්වයේ ඉහළ යාම. ඒ කියන්නේ පුතේ දැන් හිතන්න දැනට අපි බිස්නස් එක කරගෙන යනකොට අපිට ඉන්න තරගකරුවෝ ටිකක් ඉන්නවනේ. අපිට හිතන්න බෑනේ ඕනි වෙලාවක තව අලුත් තරගකරුවෝ එන්න පුළුවන් නේ අපිට කියන්න බෑනේ කල්ලාතු. අලුත් තරගකරුවෝ එන්න පුළුවන්. එතකොට ඒකට ඒ රිස්ක් එක අපි දරාගෙන ඉන්න ඕනේ ඉතින්. දැන් උදාහරණයක් විදිහට රත්නපුරේ ගත්තොත් තිප්පනේ දැන්ට තියෙන CIB තියෙනවා no limit තියෙනවා rich look තියෙනවා ඔය දෙක තුන තියෙනවා. දැන් තිලක වර්ධන එකක් එන්නේ නැහැ කියලා මේ රත්නපුරේ ඉන්න රෙදි කඩවල අයට විශ්වාසයක් තියාගෙන හිටිය හැකි නෑ. ඉතින් ආතාව මොකද සියානි රෙස්පොන්ඩ් කියලා ඒකුත් අලුතෙන් ආවා. දැන් හතරක් විතර ලොකු රෙදි කඩවල් තියෙනවා. අපිට කියන්න බෑ එන ඉදිරියේදී තිලක වර්ධන වගේ රෙදි කඩේකුත් මෙහෙට එයිද කියලා. යන්නේ ඒකයි ව්‍යාපාර කරද්දී අවධානම තියෙනවා. මොකද තරගකරුවෙක් ආවොත් ඒක අපිට අනිවාර්යෙන් බලපාන. රෙදි කඩවල වලට එහෙම විශේෂයෙන් බලපාන. තියෙන රෙදි කඩවල ටික මිනිස්සුන්ට පුරුදු වෙලානේ තියෙන්නේ. අලුතෙන් එකක් ආපු ගමන් සේරම වල ටික ඒකට යනවා. අලුත් ඒවා දිනවද කියලා බලන්න. ඒතරාට පරණයට පාඩුයි. එහෙම වෙනවා. දැන් අයිස්සාවේල්ල ගමුකෝ. අයිස්සාවේල්ලේ කාගිල්ස් එකක් තියෙනවා ටවුන් එකේ. කීල් සුපර් එකක් නැහැනේ. ඔහුගේ කාලේ තිබ්බේ නැහැ. අන්න දැන් මේ මෑතක කීල් සුපර් එකක් ආවා විස්සාවේල්ලේ. ටවුන් එකේ නෙවෙයි ටවුන් එකෙන් එළියේ. ඉතින් එතකොට ඒක කාගිල්ස්කට බලපාන්නේ නැද්ද? බලපාන. අන්න ඒකයි. මොන බිස්නස් එක කරත් ඒ අවදානම තියෙනවා. තරගකරුවෝ වැඩි වෙන්න පුළුවන් ඕනි වෙලාවක අලුත් තරගකරුවෝ එන්න පුළුවන්. හරි? ඊළඟට අමුද්‍රව්‍ය හිගේ විදුලි බිඳවැටීම හා ඉන්ධන හිගේ. ඕවා ඉතින් කොහොමත් මොන බිස්නස් එක කරත් අපිට ඒ අවදානම් ටික තියෙනවනේ. අපි මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය අපිට නැති වෙන්න පුළුවන්. කරන්ට් එක ඕනි වෙලාවක නැති වෙන්න පුළුවන්. ඉන්ධන ඕනි වෙලාවක නැති වෙන්න පුළුවන්. මොන බිස්නස් එක කරත් ඒ අවදානමත් දරා ගන්න වෙනවා. දැන් බලන්න ඉස්සර ලීබඩු හදන තරක් කිව්වහම මේ මිනිස්සුන්ට ඕනි තරම් දැව තිබ්බ ලීබඩු හදන්න. තේක්ක බුරුත අනම්මනම් ඔය වගේ වටිනා දැව වර්ග වලින් ලීබඩු හදලා දෙන්න ඇති. ඒ ලීබඩු සාප්පුවට දැන් තියෙනවද එච්චරකට දැව? දැන් නෑ. දැන් ලීබඩු සාප්පුවල තියෙන්නේ නිකන් අර ලීබඩු නෙමෙයි ඇත්තට මේක. ලීබඩක් කියලා කිව්වට ඒක ඇත්තටම ලීබඩක් නෙමෙයි. ඔය එක එක කෘතිම යකඩ කෑලි ප්ලාස්ටික් කෑලි අනම්මනම් කවලම් කරලා ෆයිබර් අනම්මනම් කවලම් කරලා අල්මාරිය අනම්මනම් කියලා හදලා තියෙනවා. හැබැයි අපි මවා ගන්න ලීබඩු නෙමෙයි. ඇත්තටම දැව වලින් හදපු ලීබඩු නෙමෙයි. මොකද අමුද්‍රව්‍ය හිගයි. ඒක ව්‍යාපාරිකයට මුණ දෙන්න වෙන අවදානම. එන්න අමුද්‍රව්‍ය හිග වෙනවා. අනික විදුලිය බිඳ වැටීම. කරන්ට් එක කියන එක සුවර් නෑ. මොකද ස්වභාවික සම්පතක් කරහනේ යන්නේ. ඉන්ධන හිගේ. දැන් තෙල් එන්න ගණන් යනවා. කොහොම ගණන් ගිහිල්ලා තෙල් නැති වුණොත් කියන්න බෑ. ඉතින් ඒවා එන්න පුළුවන්. ඕනි ව්‍යාපාරයක් කරනකොට ඒවා දරා ගන්න ඕන. ඊළඟට ශ්‍රමිකයන්ගේ ගැටලු වැඩ වර්ජන ආදී නිසා අනිත් එක අන්නේ අවදානමක් තියෙනවනේ ව්‍යාපාර කරද්දී. අපි නියමයට වැඩේ කරගෙන යනවා ලස්සනට. ගාන්ට අපි බිස්නස් එක කරගෙන ආවා. එක පාරටම අපේ මේ සේවකයෝ ටික පොඩ්ඩක් එහෙම වෙලා මුම් පිකටින් කරන්න ගත්තා වැඩ වර්ජන වලට යනවා. ඉවරනේ වැඩේ.
ඒක අපිට හරියට කියන්න බෑනේ කල්ලාතු ඕනිම ව්‍යාපාරයක සේවකයන්ගේ ප්‍රශ්න එන්න පුළුවන්. මොකද සේවකයෝ කියන්නේ පුරෝගතනය කළ නොහැකි සාධකයක්. ඒ කියන්නේ චර්යාව පුරෝගතනය කරන්න බෑ. අනාවැකි බල කරන්න බෑ හරියටම. අද අපිට ඇතුව ඉන්න සේවකයා හෙට අපේ තරඟකරුව ගාවට ගිහිල්ලා අපිට විරුද්ධව වැඩ කරන්න පුළුවන්. හිරුවේගේ හිටපු රංගනයි සුදේවයි ගියා ස්වර්ණවාහිනියට දැක්කේ බහුවේ කාලේ. එතකොට එක පාට ඒක ලොකු රිස්ක් එකක් නේ. ඊට හොඳ මෙවුන් දෙන්නෙක් වෙන channel එකකට ගියාම. ඒ වගේ තමයි ඉතින් ඕනි ව්‍යාපාරයක එහෙමයි. අද අපේ ව්‍යාපාරයේ ඉන්නවා ඕනි වෙලාවක මේගොල්ලෝ පඩි වැඩි කරලා ඉල්ලන්න පුළුවන්. පඩි වැඩි කරලා දෙන්න නැත්නම් අපි වැඩ කරන්නේ නැහැ. දැන් ඔය ගුරු වැඩ වර්ජනයක් තියෙන. ඒ වගේ වෙන්න පුළුවන්. ඒක විශ්වාස කරලා තියෙන අවදානම. පිනිගැනීම් සොරසතුරු උපද්‍රව අනුතුරු ආදී විපත්. ඒ වගේ දේවලුත් ඉතින් ඕනිම විශ්වාසයකට වෙන්න පුළුවන් දේවල් අපිට දකින්නත් ලැබෙන්නේ හිටපු ගමන් සමහර කඩවල් ගිනි අරගෙන. සමහර කඩවල් හොරු කඩනවා. ඒවා මොන විශ්වාසයක කරත් ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. හරියටම කාටවත් නිශ්චිතව කියන්න බෑ ඒවා. එතනත් අවදානමක් තියෙනවා. දැන් මේ කොරෝනා කේස් එකක් මොකද්ද? ස්වභාවික විපතක් වගේ නේ ගන්න වෙන්නේ. දැන් බලන්න ව්‍යාපාර කොච්චරකට මේක බලපාලා තියෙනවද කියලා කවුරුවත් හිතුවද මේ වගේ දෙයක් වෙයි කියලා? තමන්ගේ ව්‍යාපාර මේ විදිහට වහලා දාලා තියන්නේ වෙයි කියලා? නෑ. ඉතින් ඒ අවදානවලට මූණ දීලා ගොඩ එන ව්‍යාපාරත් ඇති. සමහර ව්‍යාපාර මේ හින්දා නැත්තටම නැති වෙනවත් ඇති. දැන් අපි සාමාන්‍ය විදිහට පන්ති කරන්න බෑ කිව්ව ගමන් අපි ඔන්ලයින් පටන් අරගෙන කරගෙන යනවා. හැබැයි පුතේ පාරේ කැඳවි කරපු මිනිස්සයා පාරේ කඩලා කරත් එක ඒ විශ්වාස එක කරපු මිනිහා පේමන්ට් එකේ බඩු විකුණපු මිනිහා පොඩි තේ කඩයක් කරපු මිනිස්සයා මියුසිකල් බෑන්ඩ් කරපු මිනිස්සු එතකොට ඔය අන්න ඒ වගේ සෙනග රැස් වෙන දැන් සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න හෝටල් ටික සේරම ඉවරයි. දැන් පහුගිය මාසයක් විතර වහගෙන තිබ්බ. එතකොට බස් කාර්යෝ බස් අයිතිකාරයෝ විනාශ ගෙවන්න බැරුව සමහර බස් විකුණලා. අන්න ඒකයි. සමහර අය මේ කොරෝනා ඉවර වෙනකොට තමන්ගේ බිස්නස් සම්පූර්ණයෙන් නැති වෙන මිනිස්සු ඉන්නවා. පාරට වැටෙන මිනිස්සු ඇති ඕනි තරම්. කොහොම හරි මේක අවදානමට මූණ දීගෙන දරාගෙන කට්ට ගාගෙන එන මිනිස්සුත් ඉන්නවා. ඒක තමයි බිස්නස් කරද්දී ඒවට මූණ දෙන්න බලාගෙන ඉන්න ඕනේ. ඉතින් තාම ඉවර නැහැනේ කොරෝනා. තාම ඉවර නැහැ. දැන් අපිට ඉතින් ඔය පළවෙනිදා ඉඳලා පන්ති පටන් ගන්න දෙයි කියලා ඔන්න රාවයක් යනවා. සූර කරන්න බෑ ඉතින්. පළවෙනිදාට තව සෑහෙන කල් තියෙනවා. පළවෙනිදා ලඟ වෙන්න නැවත කොරෝනා රෝගීන් වැඩි වෙන්න ගත්තොත් ආයෙ පාකි. හරි පළවෙනිදා පටන් ගත්තයි කියමු. ළමයි පන්ති ඇවිල්ලා කිසිම නෑ අනම්මනම් මාස් දාලා නෑ අත් හොදන්නේ නෑ මුකුත් නෑ ඔන්න ඊළඟ ටික දවසක් යනකොට ඔන්න ආයි ඊළඟ රැල්ලක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙමනේ දැන් මෙච්චර දවසක් උනේ සැරින් සැරේ පටන් ගන්නවා ආයි වහනවා ආයි පටන් ගන්නවා ආයි වහනවා. ඉතින් බිස්නස් කරනකොට ඒ අවදානම තියෙනවා. ඉතින් හරියටම කාටවත් කියන්න බෑ කොරෝනා ගැන කොහොමද අනිවාර්යෙන් හරියටම කියන්නේ. ඒවා තියෙනවා. ව්‍යාපාරයේ සම්පත් භාවිතය පිළිබඳ වැරදි කළමනාකරන තීරණ. ඒ කියන්නේ සමහර වෙලාවට පුතේ ව්‍යාපාරයේ අවදානම්කාරී තත්වයක් තමයි මේ මැනේජර්ගේ තීරණ. මැනේජර් ගන්න තීරණ හැම විටම හරිම තීරණ කියලා කාට හරි කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ ඉතින්. එයා ගන්න සමහර තීරණ හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. එතනත් අවදානමක් තියෙනවා. මොකද මැනේජර් කියන්නේත් මිනිස්සෙක්නේ. එයා ගන්න හැම තීරණයක්ම හැම වෙලාවෙම හරියටම හරියයි කියලා කාටවත් කියන්න බෑ. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හරි. ඔන්න එහෙමනම් ගති ලක්ෂණ පහක් කිව්වා දැන්. මොනවද මේ කියන්නේ මේ? මේවා තමයි ව්‍යාපාරයක් හැටියට පිළිගන්නවා නම් තියෙන්න ඕනි ගති ලක්ෂණ. මොකක් හරි සිද්ධියක් දීලා අපෙන් ඇහුවොත් ඒක ව්‍යාපාරයක්ද කියලා අපි බලන්න ඕනේ මේ ගති ලක්ෂණ ඒ සිද්ධියේ තියෙනවද කියලා. දැන්ට කියපු ගති ලක්ෂණ පහ කියන්න බලන්න. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. භාණ්ඩ සේවා ගනුදෙනු සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. දැන් කිව්වා ලාභයෙන් ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. අවදානමක් තිබීම. පහක් කිව්වා. මේ අවදානමක් තිබීම කියන එකේදී තමයි දැන් අපි මේ කතා කරගෙන යන්නේ ව්‍යාපාර කරද්දී මූණ දෙන්න වෙන අවදානම් ගොඩක් තියෙනවා. අවදානම් රාශියක් තියෙනවා. ඒ ටික තමයි දැන් ඔය උදාහරණ විදිහට ලියාගත්තේ. 6 වෙනි ගති ලක්ෂණය. 6 වෙනි ගති ලක්ෂණය ලියන්න උවමනා නිර්මාණය කිරීම. ව්‍යාපාරවල තවත් ගති ලක්ෂණයක් තමයි පුතේ උවමනා නිර්මාණය කිරීම.
උවමනා නිර්මාණය කිරීම. උවමනා නිර්මාණය කිරීම. උවමනා නිර්මාණය කිරීම. උවමනා නිර්මාණය කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරවල තියෙන ගති ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ හැම වෙලේම අපිට අලුත් උවමනා ඇති කරනවා. අපිට උවමනා හදනවා. ආශාවල් ඇති කරනවා. ඒක ව්‍යාපාර කරනවාගේ බිස්නස් කරනවා කියන්නේ ඒකයි. නැති උවමනා ඇති කරනවා. ඒගොල්ලන්ගේ ගති ලක්ෂණයක් ඒක. දැන් රඹුටන් වැඩිපුරම තියෙන ප්‍රදේශ තියෙන මල් වානේ එහෙමනේ තියෙනවා කියන්නේ. හැබැයි රඹුටන් වැඩිපුරම විකුණන්නේ මල් වානේ. නෑනේ මල් වානට ගිහිල්ලා වෙලෙන්දා කරන්නේ රඹුටන් ටික අරගෙන එනවා රඹුටන් නැති දිහාවකට. රඹුටන් බහුලව තියෙන ප්‍රදේශ වලින් වෙලෙන්දෝ කරන්නේ මොකද්ද? ඒවැන් රඹුටන් අරගෙන යනවා රඹුටන් නැති දිහාවල් වල. එතකොටනේ මිනිස්සුන්ට රඹුටන් ගන්න එතන උවමනාවක් ඇති වෙන්නේ. අන්න ඒකනේ අපේ නැති උවමනා හදනවා කියලා කියන්නේ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවා නම් peer ගහ. ඕගොල්ලෝ peer ගන්න ආස නැහැ. ඕගොල්ලන්ගේ ගෙදර peer ගහක් තියෙනවා එහා පැත්තේ ගෙදර ජම්බු ගහක් තියෙනවා. ඔයා වැඩිපුර දැන් ආස ජම්බු ගන්න. peer ගන්න ආස නැහැ. ගෙදර තියෙන එකනේ. ගෙදර තියෙන එකනේ. අන්න එහෙමනේ වෙන්නේ. එතකොට ඒ ගෙදර ළමයා ආස ඇති peer ගන්න. ඒ ළමයා ගෙදර peer නේ. ඔය ගොඩාක් ගෙවල් වල බලන්නකො තමන්ගේ ගෙදර තියෙන පළතුරු జాතියක් තියෙනවා නම් ඒකට එච්චර කැමැත්තක් නැහැ. තමන්ගේ ගෙදර නැති එකක් වෙන කොහේ හරි දැක්කහම තමයි කියලා පෙන්නන්නේ ඒකට ආසාව. ඒක තමයි මිනිස්සුන්ට නැති දේ ඕනි. ව්‍යාපාරිකයා ඒක දන්නවා. බිස්නස් කරනකොට අපි ඒක තේරුම් ගන්නවා. මිනිස්සුන්ට ඕනි නැති දේවල්. තියෙන දේවල් දීලා වැඩක් නැහැ. එතකොට කරන්නේ අර යම් යම් දේවල් බහුල ප්‍රදේශවල ඉඳලා ඒවා නැති ප්‍රදේශවලට ගෙනියනවා. එතකොට මේ මිනිස්සුන්ට ඒක සෑහෙන්න වටිනවා. පට ගාලා ගෙනියනවා. ඒක තමයි බිස්නස් කියන්නේ ඒකනේ. මල්වානේ හදන රමුට මල්වානේව තියාගෙන විකුණනවා නම් එතන බිස්නස් එකක් නැහැ නේ. ඒක අරගෙන එන්න ඕනි මෙහි. නැති දිහාව. දැන් උඩවලව පැත්තේ සංකපාල පැත්තට යනකොට ඇමිලි පිටි පැත්තට යනකොට සාමාන්‍යයෙන් බඩහිරිකු කරලක් එහෙම ගත්ත හැකි සාමාන්‍යයෙන් ඉතින් ඔය රුපියල් 5ට 10ට යන වෙලාවලුත් තියෙනවා. 20ට 4ක් දෙන වෙලාවලුත් තියෙනවා බඩහිරිකු කරල. ඒ පැති වල. රත්නපුරේ ටවුන් එකට ගිහිල්ලා බඩහිරිකු කරලක් ගන්න හැව්වහම 100ට 4ක්. අර උඩවලව පැත්තේ 20ට 4 දෙන ඒවා මෙහෙ ඇවිල්ලා 100ට 4ක්. අරනේ ඉතින් දැන් ඒ පැත්තේ ඒ ගානට දෙන්නේ හැම එකකටම තියෙනවනේ ඒවා අගයක් නේ. මේ පැති වලට එනකොට අපිට බඩු නැහැ නේවා. ඒතකොට ඉතින් 100ට 4යි කිව්වොත් මිනිස්සු ගන්නවා. දැන් සිරීපාදේ යනකොට උඩට යන්න වතුර බෝතලයකුත් රුපියල් 300ක් වෙනවා. පල්ලෙහා රුපියල් 70කට තියෙන වතුර බෝතලේ උඩහට යනකොට 300යි කිව්වත් ගන්නවනේ. ඒකනේ නැති වුවමන ඇති කරනවා කියන්නේ. දැන් උඩදී වතුර බෝතලයක් ගාන කීයද අහනකොට උන්ගෙන 300යි කියන්නේ. අපෝ 300ට නම් එපා අර පල්ලෙහා තිබ්බ 60ට කියලා ආයි පල්ලෙහාට බහැලා වතුර බෝතලයක් අරන් යනවනේ. 30ක් වෙන්න එපා එහෙනම්. ඉතින් කීය හරි ගමන් නැහැ දීලා ගන්නවා. අන්න බලන්න. මේ වෙලාවේ හැටියට යා අපිට ඒ වුවමනාව ඇති කරවනවා. අපි හොදාකාරව දන්නවා පල්ලෙහා 60ට වතුර බෝතල් තියෙනවා කියලා දැන 300 උඩහෙන් ගන්නවා. ගන්න වෙනවා. අන්න ඒකයි. අපේ රටේ ඇපල් හැදෙන්නේ නැහැ, මිදි හැදෙන්නේ නැහැ. ව්‍යාපාරිකයා මොකද කරේ? කෙලින්ම ඕස්ට්‍රේලියාවෙන් මේ අදාළ රටවල් වලින් ගිහිල්ලා ඇපල් මිදි ගෙනාවා මෙහෙට. දැන් ඔන්න අපිටත් ඇපල් ගන්න මිදි ගන්න වුවමනාවක් ඇති වුණා. ඒක ව්‍යාපාරවල ගති ලක්ෂණය. කියවනේ. සමහර ව්‍යාපාර අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත් කිරීම මගින් මිනිස්සු වුවමනා තෘප්තිව කරයි. සමහර ව්‍යාපාර යම් භාණ්ඩයක් බහුල ස්ථානයක සිට එම භාණ්ඩය සඳහා විශාල ඉල්ලුමක් පවතින වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම මගින් වුවමනා තෘප්තිමත් කරයි. යම් භාණ්ඩ හිග කාලවලදී ලබා දීම සඳහා සමහර ව්‍යාපාර එම භාණ්ඩ අස්වැන්න ලැබෙන කාලවලදී රැස් කර තබා ගැනීමෙන් වුවමනා තෘප්තිමත් කරයි. බලන්න හැම වෙලේම මේගොල්ලෝ එක එක ක්‍රම හරහා අපිට වුවමනා හදන එක කරන්නේ. නැවත වුවමනා ඇති කරන එකයි කරන්නේ. එක්ක අමුතු ඒවා හදලා මාකට් එකට දානවා. අලුත් විදිහේ ඒවා. එතකොට අපිට ඒව ගන්න වුවමනාවක් ඇති වෙනවා. දැන් ස්මාර්ට්ෆෝන් එක මාකට් එකට ආවනේ අලුතෙන්. එතකොට හැමෝගෙම හිතේ ඉතින් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න වුවමනාවක් දැන් තියෙනවනේ.
නිකන් ටීවී වෙනුවට ෆ්ලැට් එක ආවා. ඒතකොට හැම ගෙදරකම තියෙන පරණ එක මාරු කරලා හරි ෆ්ලැට් එකක් ගන්න උවමනාවක් අපිටත් ආවා. ඒක අර අලුතෙන් භාණ්ඩ හදලත් අපේ උවමනා එයා හදනවා. නිර්මාණය කරනවා. එක්කවර තියෙන දිහාවල් වලින් නැති දිහාවල් වලට ගෙනියනවා. ඔන්න ව්‍යාපාරවල ගති ලක්ෂණයක් උවමනා නිර්මාණය කිරීම. දැන් 6ක් කිව්වා. දැන් 6ම දුට්ටක් මතක් කරන්න එකපාර බලන්න. ව්‍යාපාරවල ගති ලක්ෂණ හැටියට කතා කරපුවා විකුණුම් හෝ උවමාරුවක් සිදුවීම. භාණ්ඩ සේවා ගණදෙනුවක් සිදුවීම. ගණදෙනු අඛණ්ඩව සිදුවීම. ලාභයෙන් ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. අවදානම් තිබීම. උවමනා නිර්මාණය කිරීම. අන්තිම එක ලියන්න. ආර්ථික කටයුත්තක් වීම. 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 ඒ කියන්නේ ඉතින් ආර්ථික කටයුතු කියන්නේ පුතේ නිෂ්පාදනය, බෙදා හැරීම, වෙළඳාම, පරිභෝජනය ඔය වගේ ආර්ථික ක්‍රියාකාරකම් ටිකක් මෙතන තියෙනවා. ඒවත් ඉතින් තියෙනවනේ. ව්‍යාපාරවල. ඔන්න ගති ලක්ෂණ 7යි. දැන් ඇයි මම මේ 7 ඕගොල්ලන්ට කියලා දුන්නේ? ඔයාගෙන් මොකක් හරි සිද්ධියක් දීලා අහන්න ඉඩ තියෙනවා. ඒ සිදුවීමෙන් ව්‍යාපාර හැටියට ඔබ පිළිගන්නේ මොනවද කියලා. ව්‍යාපාර හැටියට පිළිගන්නේ මොනවද කියලා ඇහුවොත් ඔයා බලන්න ඕනේ මේ සිදුවීම ඇතුලේ මෙන්න මේ උගන්වපු ගති ලක්ෂණ 7 තියෙනවද කියලා. 7න් මොනවා හරි අඩුයි නම් ඒක ව්‍යාපාරයක් විදියට පිළිගන්නේ නැහැ. ගති ලක්ෂණ එකක් දෙකක් තිබ්බට ව්‍යාපාර හැටියට පිළිගන්නේ නැහැ. හරිද? ඔක්කොම තියෙන්න ඕනේ. විශේෂයෙන් ගන්න තුන්වෙනි එක තමයි පොයින්ට් එක. ඔයා ගන්න මම දීලා තියෙන knowledge test කියන ටියුට් එක. ඒකේ අභ්‍යාස අංක 2 කරන්න සුදුසු කරලා ප්‍රශ්න ටියුට් එකක් දීලා තියෙන්නේ අන්න ඒකේ අභ්‍යාස අංක 2 ඉරි ගහන්න තියෙන්නේ. සුදුසු ගාලා ගහන්න බලන්න. සිද්ධි ටිකක් දීලා තියෙනවා. ඒ සිද්ධි වලින් ව්‍යාපාර හැටියට පිළිගන්න සිද්ධි මොනවද කියලා බලන්න ඉරි ගහන්න. විනාඩියෙන් ගහුවේ ඇයි? ගති ලක්ෂණ ටික පොඩ්ඩක් අවුලුවේ තියෙනවා. හරිද? අයනම් මට කියන්න පුද්ගලයෙක්ට අයිතිව තිබූ ඉඩමක් ඔහු විසින් වෙනත් පුද්ගලයෙකුට විකිණීම මොකද ව්‍යාපාරයක්ද නැද්ද? ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් නෙවෙයි. ව්‍යාපාරයක් නෙමෙයි. ඇයි දැන් මෙතන ගණදෙනු අඛණ්ඩව සිදුවීම කියන එක තියෙනවද? පුද්ගලයෙකුට අයිතිව තිබූ ඉඩමක් ඔහු විසින් වෙනත් පුද්ගලයෙකුට විකිණීම. තමන්ගේ ඉඩමක් වෙන මිනිහෙක්ට විකුණලා. එතන ගණදෙනු අඛණ්ඩව සිදුවීම කියන ගති ලක්ෂණේ නෑනේ ළමයි. ඒ මනුස්සයා ඉඩම් සේල් එකක් කරන්නේ නෑනේ. දිගින් දිගටම ඉඩම් විකුණන්නේ නෑනේ. මක්කරි සල්ලි හදිසියකට තමන්ගේ තිබ්බ ඉඩම විකුණන එකනේ කරලා තියෙන්නේ. එතකොට ඒක ව්‍යාපාරයක් නෙමෙයි. ඒ අපි කිව්වේ ගති ලක්ෂණ ඔක්කොම තියෙන්න ඕනේ කියලා. ගණදෙනු අඛණ්ඩව වෙන්නත් ඕනේ. දිගින් දිගටම වෙන දෙයක් වෙන්න ඕනේ. නැත්නම් ව්‍යාපාර හැටියට පිළිගන්නේ නැහැ. දෙවෙනි එක මීකිරි නිෂ්පාදකයෙකු කිරිහට්ටේ සිල්ලර කඩවලට විකිණීම මොකද කියන්නේ? ව්‍යාපාරයක්. ව්‍යාපාරයක්. මොකද කිරිහට්ටි සිල්ලර කඩවලට විකුණනවා. ඒක විකුණන කරනවනේ. ඒක ව්‍යාපාරය.
පියා විසින් තම පුතාට ඉඩමක් තෑගි ඔක්කුවකින් පවරා දීම. ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාරයක් නෙවෙයි. ව්‍යාපාරයක් නෙවෙයි. ව්‍යාපාරයක් ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාරයක් නෙමෙයි. හරි. මම විසින් දියණියගේ නෑ බාබර් සාප්පුවක කරනවැමියා විසින් පාසල් ශිෂ්‍යයෙක්ගේ කොණ්ඩේ කැපීම. ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් ඒක ව්‍යාපාරයක්. ඒක ව්‍යාපාරයක්. මොකද බාබර් සාප්පුවක කරනවැමියානේ. බාබර් සාප්පුවක් කියන්නේ ඉතින් පාසල් ශිෂ්‍යයෙක් නෙවෙයි කාගේ කොණ්ඩේ කැපුවත් ඉතින් ඒක එයා දිගටම කරනවනේ. මම විසින් ගෙවත්තේ වගා කරන එළවලු දිනපතා ආහාරයට ගැනීම. ව්‍යාපාරයක් නෙවෙයි. ඒක ව්‍යාපාරයක් නෙවෙයි. ව්‍යාපාරයක් නෙමෙයි. ඒක ව්‍යාපාරයක් නෙමෙයි. පුද්ගලයෙක් පාසල ආසන්නයේ කෑම පැකට් අලෙවි කිරීම. ව්‍යාපාරයක්. ව්යාපාරයක් ඒක ව්‍යාපාරයක්. ව්‍යාපාරයක්. ඒක ව්යාපාරයක්. පුද්ගලයෙක් තමා සතු මෝටර රථයක් වෙනත් පුද්ගලයෙක්ට අලෙවි කිරීම. ව්‍යාපාරයක් නෙවෙයි. ඒක ව්යාපාරයක් නෙවෙයි. ව්යාපාරයක් නෙවෙයි විශ්වවිද්‍යාල සුසුම් පිරිසක් බස් රථයකට කිෂ්ටිකට අලෙවි කිරීම. ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාරයක් නෙවෙයි. ව්‍යාපාරයක් නෙවෙයි සෝම පහළ මාතා තම ගෙවත්තේ තිබූ කෙසෙල් කෙනක් වෙළඳසැලකට අලෙවි කිරීම. ව්‍යාපාරයක් ව්‍යාපාරයක්. ව්‍යාපාරයක්. නෑ. ව්‍යාපාරයක් නෙවෙයි. ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාරයක් නෙවෙයි. ඔබ දන්නවද? නෙමෙයි. ගෙවත්තේ තිබ්බ කෙනේ විකුණලා තියෙන්නේ. ඒ හින්දා ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. එයා කෙහෙල් වගා කරනවා කියලා නෑනේ. නිකන් ගෙදර වත්තේ තිබ්බ කෙහෙල් ගැන දැන් ඔය අපිත් කරන්නේ ළමයි හිටපු ගමන් ඉතින් ඔය ගෙදර වත්තේ කෙහෙල් ගැනක් හැදුනහම සමහර විට ඉතින් එහෙම කන්නේ නැත්තම් එහෙම නැත්තම් කෙහෙල් කෑන් දෙකක් විතර දිනනවා නම් ඔය නිකන් විකුණන එක. අර කෙසෙල් වගා කරන මිනිහෙක් නම් ඒක ව්‍යාපාරයක්. මෙයා ගෙවත්තේ තිබ්බ එකනේ විකුණලා තියෙන්නේ. අර වෙනම කෙහෙල් වත්තක් නෑනේ ගෙවත්තේ. තිබ්බ කෙහෙල් කෑනේ විකුණලා. ඒකට ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. අන්න ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් ගොඩක් දුරට තේරිලා තියෙනවා තාමත් පොඩ්ඩක් එකපාරට අර නොමග යනවා ඕගොල්ලෝ මේ සිද්ධිය කියවුවහම අනිවාර්යෙන් ගති ලක්ෂණ ඔක්කොම තියෙනවද කියලා බලන්න ඕනේ විශේෂයෙන් තුන්වෙනි ගති ලක්ෂණයෙන් අල්ලගත්ත හැකි අර ගණදෙනු අඛණ්ඩව සිදුවීම කියන එක තමයි ගොඩක් ඒවා නැත්තේ නිතරම ගණදෙනු වෙන සිද්ධියක් නම් විතරයි ඒක ව්‍යාපාර වෙන්නේ මේ එකපාරක් දෙපාරක් වෙලා නවතින එකක් නම් ඒවා ව්‍යාපාර කටයුතු හැටියට පිළිගන්නේ නැහැ පැහැදිලි? හරි එහෙනම් ඔන්න දැන් ගති ලක්ෂණ හැටියට කීයක් ඉගෙන ගත්තද අද? ගති ලක්ෂණ 7ක් ඉගෙන ගත්තා. ඊළඟට තව ඉගෙන ගත්තා ව්‍යාපාර අත්‍යවශ්‍ය වීමට හේතු කියලා 5ක්. ඔන්න පාඩම් කරගන්න ඕනේ ඒව දැන් එතකොට. ව්‍යාපාර අත්‍යවශ්‍ය වීමට හේතු කියලා හේතු 5ක් කතා කරා. ව්‍යාපාර වල ගති ලක්ෂණ කියලා ගති ලක්ෂණ ඔක්කොම 7ක් කතා කරා. තව තියෙනවා ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු කියලා දෙකක්. ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු. ප්‍රධාන කටයුතු කියන්නේ පුතේ මෙතන කතා කරන්නේ ව්‍යාපාරවල ප්‍රධාන කාර්යයන් එහෙම නෙමෙයි. කාර්යයන් තියෙනවා 5ක් විතර ඒවා පස්සේ කතා කරනවා. ව්‍යාපාර කියන සංකල්පයේදී සිද්ධ වෙන ප්‍රධානම කටයුතු දෙක මොකක්ද කියලා මෙතන අහන්නේ. ප්‍රධානම කටයුතු දෙක. ප්‍රධානම කටයුතු කිව්වහම එකක් තමයි මිනිස්සුන්ගේ මේ අවශ්‍යතාව වමනා සපුරාදී. එකක් තමයි අවශ්‍යතාව වමනා සපුරාදී. ව්‍යාපාර වලින් කරන ප්‍රධාන වැඩක් ඕකනේ. ලියන්න අවශ්‍යතාව වමනා සපුරාදීම. මිනිස් අවශ්‍යතාව වමනා සපුරාදීම. මිනිස් අවශ්‍යතාව වමනා සපුරාදීම. දෙවෙනි එක සම්පත් වලට අගය එකතු කිරීම. සම්පත් වලට අගය එකතු කිරීම. ව්‍යාපාර වලින් කරන අනිත් ප්‍රධාන වැඩේ ඒක. සම්පත් වලට අගය එකතු කිරීම. සම්පත් වලට අගය එකතු කිරීම. මේවා තමයි පුතේ ව්‍යාපාර වල කරන ප්‍රධානම ව්‍යාපාර කටයුතු දෙක කියලා කිව්වහම ලියන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවාද පුරාලන එකයි සම්පත් වලට අගය එකතු කරන එකයි. හරිද? ඒ කියන්නේ දැන් මේක නම් තේරෙනවනේ මේ සම්පත් වලට අගය එකතු කරනවා කියන්නේ මුතේ බිස්නස් කරනවා කියන්නේ ඒකනේ. දැන් අපෙන් ඔය පළතුරු වණම් අරන් ගිහිල්ලා
කතරගම පැත්තේ පළතුරු වට්ටි හදන මිනිස්සයා මොකද කරන්නේ? අර හැම පළතුරු ගෙඩියකින්ම කෑලි කෑලි හරි ගෙඩිය හරි කපලා ඉවර වෙලා 1500ක් විතර කියන අර පළතුරු වට්ටිය. ඕකේ තියෙන පළතුරු වල ඇත්තටම ගණන් හරියට හොයලා බැලුවොත් එහෙම 1500ක් වටින පළතුරු ඕකස්සේ තියෙනවද? නෑ. අපෙන් කෙහෙල් කැනම අරගෙන යනවා ගානක් දීලා කඩේ ගිහිල්ලා විකුණනකොට එයා කෙහෙල් කිලෝ එකක් මෙච්චරයි කියලා විකුණනවා. අර කැනට ගෙවුවා වගේ දෙගුණයක් විතර එකෙන් හොයනවා. ඒක තමයි ව්‍යාපාර කියන්නේ. බිස්නස් කියන්නේ ඒකයි. කැලෙන් දව කොටයක් ගන්නකොට දව කොටයට ගානක් දීලා ගන්නවනේ. හැබැයි ওই ලී කොටෙන් අල්මාරි පුටු වැඳන් මේස හදලා ඒ ලී කොටේ ගාන වගේ 3-4 ගුණයක් හොයනවා. අයියා ලී කොටේ වටිනකම වැඩි කරනවනේ එක ඒවා කරලා. නිකම්ම නිකන් ලී කොටේ වටිනවා වගේ නෙවෙයි අල්මාරියක් හැදුවහම ඕකෙන් ලස්සන. නිකම්ම නිකන් ලී කොටේ වගේ නෙවෙයි ඕකෙන් ලස්සන පුටුවක් හැදුවහම වටිනකම වැඩිනේ කොහොමද එතකොට? ආන් එක තමයි අපි කියන්නේ ව්‍යාපාරවල ප්‍රධානතම කටයුතු දෙක තමයි අවශ්‍යතාව වමනා සපුරලා දෙන එකයි සම්පත් වලට අගය එකතු කරලා දෙන එකයි. මොකද්ද? අවශ්‍යතාව වමනා සපුරාලීම ඊළඟට සම්පත් වලට අගය එකතු කිරීම. ඊයකට නේද? හරි. එහෙමනම් ඔන්න දැන් අපි අද රටකට ව්‍යාපාර අත්‍යවශ්‍යයි කියන කාරණාවයි ව්‍යාපාර ගති ලක්ෂණ ටිකයි විශේෂයෙන් කතා කරන්නේ. දැන් ඕගොල්ලන්ට පුතේ මේ අර හෝම්වර්ක් ටියුට් එකේ තියෙන ඒවා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කරන්න. එතකොට ඒවා අපි එක වෙලාවක ඔක්කොම ටික සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ නොලෙජ් ටෙස්ට් කියන ටියුට් එකේ දීලා තියෙන ඒවා තමයි පන්තියේදීම මම ඒ වෙලාවේදී කරවන්නේ. ඕගොල්ලෝ මෙන්න මේ ටික මාක් කරගන්න ගෙදරදී කරන්න ඕනි. නොලෙජ් ටෙස්ට් ටියුට් එකේ මෙන්න මේ ටික මාක් කරගන්න. 24 වෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. 24 වෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ කරන්න ඕනි. හරිද? 24 වෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ කරන්න ඕනි. ඊට පස්සේ 7 වෙනි එක කරන්න ඕනි. ඒක 26 පිටුවේ තියෙන්නේ 7 වෙනි එක. 7 වෙනි එක කරන්න ඕනි. හරි? ඒ දෙක අනිවාර්යෙන් ලියන්න ඕනි ගෙදරදී. දැන් පොඩ්ඩක් ඕගොල්ලෝ පෙරලන්න 12 වෙනි පිටුව. 12 වෙනි පිටුව පෙරලලා මෙන්න මේ ටික මාක් කරගන්න. 12 වෙනි පිටුවේ මෙන්න මේ ටික මාක් කරගන්න. මෙතෙන්දි කරන්න ඕනි 3. 12 වෙනි පිටුවේ අභ්‍යාසංග 13 තියෙන 3 ප්‍රශ්නේ 3. සර් කලින් කිව්ව ටික කියන්නකෝ පොඩ්ඩක්. කලින් කිව්වේ මාක් කරගන්න කියලා 24 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ. 24 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ 26 වෙනි පිටුවේ 7 වෙනි ප්‍රශ්නේ 26 වෙනි පිටුවේ 7 වෙනි ප්‍රශ්නේ ඊළඟට දැන් මේ 12 වෙනි පිටුවේ අභ්‍යාසංග 13 කියලා තියෙන ඉරිගහන ප්‍රශ්න තියෙන්නේ. ඒකේ මෙන්න මේ ටික මාක් කරගන්න 3 6 9 11 ඒ ටික කරලා තියන්න. එතකොට ඊළඟ දවසේ පන්ති පටන් ගන්නකොට ওই ටික සාකච්ඡා කරලා තමයි පටන් ගන්න. අනිත් කාරණාව පුතේ අපේ තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකක්. අපේ කියන්නේ මගේ. ඒක දැන්ට ළමයි ඔක්කොම මං හිතන්නේ 2300කට විතර ආසන්න ප්‍රමාණයක් ඉන්නවා ඔක්කොමලා. ඒක නොමිලේ තියෙන්නේ. ඒකට දවසක් කර දවසක් MCQ ප්‍රශ්න 20 ගානේ වගේ දානවා. ඒක 21 22 හැම ළමෙක්ටම තියෙන්නේ. ඕගොල්ලන්ටත් මම ඒකේ link එක group එකට දාන්නම්. ඒකට join වෙලා පුළුවන් ටික කරන්න. පුළුවන් ඒවා කරන්න. මොකද මේ MCQ කරන එක ජොලි. නිකම් උත්තරේ ටික් කරන්න තියෙන්නේ. ටික් කරපු ගමන් උත්තරේ හරිනම් හරියක් එක්ක congratulation කියලා වැටෙනවා. වැරදි නම් වැරද්දක් වැටිලා හරි උත්තරේ ඔයාලට පෙන්නනවා. මෙන්න මේක තමයි හරියක ඔයාගේ එක වැරදි කියන්නේ. ඒකේ මම group එකේ link එක දැම්මහම group එකට add වෙලා උඩට ගිහින් බලන්න.
උඩට ගිහින් බලන්න කියන්නේ MCQ ඇති 1000කට වඩා දාලා. දැන් ගොඩාක් කල් ඉඳන් ඒක දාගෙන ඉන්නේ කොරෝනා පළවෙනි රැල්ලේ ඉඳලා කරගෙන ආවේ. සල්ලි ගන්නෑ. ඕනි කනුකට ඇවිල්ලා කර හැකි. දවසක් කර දවසක් MCQ 20 ගානේ දානවා 20 ඔයාලට කරන්න බැරි වෙයි. තාම පාඩම පටන් ගත්තා විතරයිනේ. පුළුවන් ඒවා කරන්න. හරි. ඒ දැනුවත් කිරීම එහෙම ඊළඟට දැන් අද මේ කරපු ක්ලාස් එකට ඉන්න බැරි වෙච්ච ළමයි ඇති අනිවාර්යෙන් ඉන්න ඕනි. මොකද ටියුට් තරම් තියෙන ප්‍රමාණයට වඩා ළමයි 40ක් විතර අඩුවෙන් තමයි පන්තියට සහභාගී වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ ටයිම් එකේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති සමහරුන්ට. ඒ හින්දා දැන් හෙට හවස කියන්නේ සඳුදා හවස 5 ඉඳලා මේ ක්ලාස් එකේම රිපීට් එකක් ආයි දෙනවා. ඉන්න බැරි වුණොත් ඒකෙන් කරගන්න. මේකේ වීඩියෝ එක මේ කරපු ක්ලාස් එකේ වීඩියෝ එක YouTube එකට දාලා link එක group එකට දානවා. තාම ටියුට් හම්බ වෙච්ච නැති ළමයි මට විස්තර දාලා නම් තියෙන්නේ ටියුට් එක ලැබෙයි. මට මොකුත් විස්තර නොදා ටියුට් නැහැ කියන්න නම් එපා. කියන්නේ මං පන්තියට ඇතුළත් වෙන්න අහනකොටම නම ලිපිනේ දුරකථන අංක දෙකක් එවන්න කියලා දානවා. ඒ කියන්නේ ටියුට් එක එවන්න. එහෙනම් එහෙම නොදාපු ළමයි ඉන්නවනම් අද දවස් ඇතුළත හරි දාන්න. ඒකෝර මට හෙට හරි ටියුට් එක දැම්ම හැකියි. හරිනේ? එහෙනම් පුතේ අදට ඇති. එතකොට අපි අද ප්‍රධාන මාතෘකා දෙකක් කතා කරා. මේ මාතෘකා දෙකට අදාළ ටික උපරිමයෙන් මතක තියාගන්න. මම එහෙම චුට්ට දවසට කොටස ඉවර කරගෙන අපි මේක එමින්සරේ කරගෙන යනවා. හරි. එහෙනම් හැමෝටම ආයිබෝන්. ජය වේවා.